පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල වාදය කියලා සමහර අය පුත්තුල තියෙනවා හේතුඵල වාදය කියන වචනේ. ඒ වාද කියන ඒවා බුදුහාමුදුරුවෝ ළඟ නැහැ. ඒ නිසා අපි ඒක පාවිච්චි කරන්න ඕන හේතුඵල වාදය නෙමෙයි හේතුඵල ධර්මය. ඒ හේතුඵල ධර්මය කියන එකට තා වචන කීපයක් තියෙනවා. එකක් පටිච්ච සමුප්පාද ධර්මය. අනිත් එක ඉදප්පච්චයතා ධර්මය. අනිත් එක ධර්ම ධාතුව කියන වචන අපේ බුදුරජාණන් වහන්සේ පරියාය දේශනා හැටියට මේ හේතුඵල ධර්මයටම උගන්වපු වචන ඒ සූත්‍රවලදී මේ හේතුඵල ධර්මයේ කියන එක යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා නම් අන්නේ අවස්ථාවේදී තමයි පින්වත්නි මේ විඥා උදපාදී කියන එක ඇති වුණේ. විද්‍යාව කියන එක ලෝකේ පහළ වුණේ. ඒ විද්‍යාව ගැන අපි කතා කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරාට පස්සේ තමයි විද්‍යාව ගැන කතා කරන්නේ. ඊට කලින් පින්වත්නි මේ හැම දෙයක් ගැනම මිනිස්සුෝ කල්පනා කළේ එක්ක දෙවි කෙනෙක් විසින් කරන ලද දේවල් හැටියට. එහෙම නැත්නම් ඉබේට සිද්ධ වෙන අහේතු අපච්චය හේතුවක් ප්‍රත්‍යක් නැතුව පහළ වෙන දේවල් හැටියට. අර මුලින් කිව්ව ඊශ්වර නිර්මාණවාදය. එතකොට අහේතු අපච්චය හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉබේ ඇති වෙනවා කියන අදහස. ඊළඟට ඊට පස්සේ ආගමික වශයෙන් ඇති වුණ තවත් එකක් පුබ්බේකත හේතුවාද. මේ ඔක්කොම පෙර කරපු කර්ම. ওই වාද තුන බුදුරජාණන් වහන්සේ 64ක් හැටියට මිත්‍යා දෘෂ්ටික බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්눔 කරලා තිබෙනවා. ඒ 64ක් පින්වත්නි මිත්‍යා දිට්ඨි බුදුරජාණන් වහන්සේ ආකාර දෙකකින් පෙන්වුවා. එකක් ශාස්වත අනිත් එක උච්ඡේද. ශාස්වත කියන්නේ ඇත කියන එක. උච්ඡේද කියන්නේ නැත කියන එක. මේ දෙකම අන්ත දෙකක් හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ගැටලු විමසා සිටින ආකාරය අනුව එදා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීමේ ක්‍රම කීපයක් තිබුණා. එකක් පදනම් කරගෙන ප්‍රශ්න විමසනවා. ඊළඟට එක කෙලවරක් පදනම් කරගෙන ප්‍රශ්න විමසනවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ මේ කාරණාව උඩමයි කියන එක. ඊළඟට බුදුහාමුදුරන්ගෙන් තව ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා. උභයාර්ථ ප්‍රශ්න කෙලවරවල් දෙකක් අන්තද්වයක් තියෙන ප්‍රශ්න. එක්කෝ මම එක්කෝ වෙනත් කෙනෙක් ඒ විදිහට ප්‍රශ්න කරනවා. තවත් ප්‍රශ්න ක්‍රමයක් තිබුණා කෙලවරවල් තුනක් තියෙන ප්‍රශ්න.
ඊළඟට තවත් ප්‍රශ්න ක්‍රමයක් තිබුණා චතුස්කෝටික ප්‍රශ්න කියලා. කෙලවරවල් 4ක් තියෙන ප්‍රශ්න. එතකොට කෙලවරවල් 1කින් ඉවර වෙන ප්‍රශ්න 2කින් 3කින් 4කින් ওই විදියට අහන ප්‍රශ්න උත්තර ගැන තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කෙලවරවල් වලින් ඉවර වෙන අහන ප්‍රශ්න දුෂ්ටි හැටියට තමයි ඉගැන්වුවේ. දුෂ්ටි පැසගත් අන්ත හැටියටයි උන්වහන්සේ හේතුඵල ධර්මයේ තුලදී උගන්වලා තියෙන්නේ. අචේල කස්සප කියලා රෙදි නැති ශ්‍රාවකෙක්, වස්ත්‍රවත් අඳින්නේ නැතුව සියල්ල ප්‍රතික්ෂේප කරපු ශ්‍රාවකෙක් අන්‍ය ධර්මයක් ඉගෙන ගන්න අපේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ දුක තමා විසින් කරන ලද්දක්ද? මා හේවං කශ්‍යප එහෙම කියන්නේ පාන්න එක ක්‍රමයක්. ඒ කියන්නේ මේක මම කරපු එකක් කියන ප්‍රශ්නය. ඒක පිළිගන්න. එතකොට බුදුහාමුදුරුවෝ ඒක අන්තයක් හැටියට මා හේවං කශ්‍යප එහෙම කියන්නේ පලාශප. එහෙම නැත්නම් බුදුහාමුදුරුවනේ අනුන් විසින් කරන ලද්දක්ද? මා හේවං කශ්‍යප එහෙම කියන්නත් එපා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවනේ මමත් අනුනුත් විසින් කරන ලද්දක්ද මේ දුක? එහෙම කියන්නත් එපා. මා හේවං කශ්‍යප එහෙම කියන්නත් එපා. එහෙනම් මමත් නොවේ වෙනත් කෙනෙකුත් නොවේ මේ දුක කලේ. එහෙම කියන්නත් එපා කශ්‍යප. ඊළඟට බුදුහාමුදුරු බලන්න අර දැන් අර කිව්ව ඒකස්ස ආකාර දෙකකින් චතුස්කෝටික ප්‍රශ්න අහන විදිහ. බුදුහාමුදුරු ඒ ඔක්කොම එහෙම කියන්න එපා. එතකොට අන්තිමට අහනෝ එහෙනම් දුක නැද්ද? එතකොට කියනවා දුක තියෙනවා කශ්‍යප. එහෙනම් ඔබ වහන්සේ දුක උගන්වන්නේ කොහොමද? අන්න දුක උගන්වන්නේ කොහොමද? මේවට මේ අන්තවලට නොඇටි මේ විදියට අදහස් නොකර ඔබ වහන්සේ එහෙනම් දුක ගැන උගන්වන්නේ කොහොමද? ඒතේතේ උබෝවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. මැද ඉඳගෙන ධර්ම දේශනා කරනවා. මොකද්ද මේ මැද ඉඳගෙන ධර්ම දේශනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ? කශ්‍යප මම උගන්වන්නේ ප්‍රත්‍යයෙන් මේ දුක හට ගන්නා බව. මොකද්ද ඒ ප්‍රත්‍යය? අර අවිද්‍යා පච්චය ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ අර පටිච්ච සමුප්පන්න ධර්ම ටික ඒ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එතකොට මේ ඇත්තෝ ඉගෙන ගන්නට මේ වෙලාවේ අපි බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ මජ්ක්‍ධිමා පටිපදා කියලා උගන්වන්නේ පටිච්ච සමුප්පාදේ. අපි හිතාගෙන ඉන්නවා ආර්ය ශ්‍රාංග මාර්ගයේ විතරයි කියලා. බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදේ මජ්ක්‍ධිමා පටිපදාව හැටියට උගන්වනවා. ඒ උගන්වන්නේ අර අන්තවලට බහින්නේ නැතුව දුක විසඳන ආකාරය උඩයි ඒක බුදුහාමුදුරුවෝ මජ්ක්‍ධිමා පටිපදා කියන වචනය පාවිච්චි කරන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ ප්‍රථම ධර්මදේශනාවේදී කළ මජ්ක්‍ධිම පටිපදාවට මේකේ මේ ඔක්කොම එකම ධර්ම පරියායක් හැටියට තියෙනවා. ඒවා ඉදිරි දේශනාවලදී විස්තර කර ගන්න පුළුවන්. හොඳ කල්පනාවෙන් බණ අහන්න ඕන. හැම වචනයක්ම වැදගත්. එතකොට බුදුහාමුදුරුවෝ එතින්දි පෙන්වුවේ අර කාමසුකල්ලිකානු යෝග අත්තකිලමතානු යෝග කියන යෝග දෙකක්. යෝග දෙකක් බැහැර කරපු මජ්ක්‍ධිමා පටිපදාවක්. මෙතන අර කියපු සියලු මන්ත එක කෙලවරකින් ඉවර වෙන ප්‍රශ්න, කෙලවර දෙකකින් ඉවර වෙන ප්‍රශ්න, කෙලවර තුනකින් ඉවර වෙන ප්‍රශ්න, කෙලවර හතරකින් ඉවර වෙන ප්‍රශ්න, තවවත්
කෙලවර 100 ගානකින් ආවත් බුදුහාමුදුරුවෝ ඒ කෙලවර එහෙකටවත් ජීව උත්තර දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ අර මජ්ක්‍ධිමා පටිපදාව කියන තැන ඉඳගෙන. ඒ මජ්ක්‍ධිමා පටිපදාව මොකද්ද කියලා එතන පෙන්වන්නේ අවිජ්ජාපච්චය කියන ධර්මය. එතකොට හේතුඵල ධර්මය. දුක විස්තර කරන්නට තමයි මේ හේතුඵල දහම බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ. එතකොට පේනවා දැන් අර කෙලවරවල් දිහා බලනකොට ඒ කෙලවරවල් වලින් සම්පූර්ණම දැන් අයින් වෙලා යම්කිසි ප්‍රශ්න ක්‍රමයකට උත්තර දෙන නිසා බුදුහාමුදුරුවෝම පාවිච්චි කළා මේක චක්‍ර කියන වචනේ. එතකොට කෙලවරක් නැහැනේ චක්‍රයක. අනුත්තරං ධම්ම චක්කං. ධර්ම චක්‍ර කියන. එතකොට චක්‍රයක තියෙන කෙලවර මොකද්ද? චක්‍රයක කෙලවරක් නැහැ. චක්‍රයක තියෙන්නේ සංසරණය. ඒ කෙලවරක් බලන සංසරණයෙන් නිස්සරණයටපත් වෙන්න බෑ. ඒක ධර්ම පරියායක් හැටියට අවබෝධ කරගෙන එතනින් නිදහස් වෙන්න ඕන. එතකොට අන්න ධම්ම චක්ක කියන වචනය පාවිච්චි කරන්නට හේතු වෙච්ච ප්‍රධානම කාරණය තමයි දැන් මේ ඇත්තට ප්‍රකාශ කරන්නේ. ඒකේ තව වෙන දේවල් තියෙනවා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජාති භික්ඛවේ ජරා මරණං උප්පාදාවා තථාගතං අනුප්පාදාවා තථාගතං තිතාවා සා ධාතු ධම්මට්ඨිතිතා ධම්ම නියාමතා ඉදප්පච්චයතා. මේ මොකද්ද කිව්වේ? පාලි වාක්‍ය පාවිච්චි කරන්න ඕන. මොකද බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මය මේක. අන්න ඉදප්පච්චයතා කියන වචනය පාවිච්චි කර පටිච්චසමුප්පාදේ. එතන පාවිච්චි කර ඉදප්පච්චයතා. මහණෙනි තථාගතයන් වහන්සේ උප්පාදාවා ඉපදුනත් අනුප්පාදාවා ඉපදුනේ නැත්තත් තිතාවාසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චයතා. මේ පටිච්ච සමුප්පාදේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ එකක් නෙවෙයි මේක. බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දෙයක්. ඒ කියන්නේ ජාතිපච්චය නිසා ජරා මරණයක් සිද්ධ වෙනවනම් එක උදාහරණයක් එතන පෙන්නන්නේ සිද්ධ වෙනවනම් ඒක තථාගතයන් වහන්සේ ඉපදුනත් තථාගතයන් වහන්සේ නූපදුනත් ඒ ධර්ම නියාමතාවය ධර්ම තිතිතාවය ඉදප්පච්චයතාවය මේ පටිච්ච සමුප්පාදය මේ විදියටම ක්‍රියාත්මක වෙනවා. වෙනස තියෙන්නේ මේක තථාගතයන් වහන්සේ විසින්ම තමයි ලෝකයාට එලි කරන්නේ. වෙන කෙනෙකුට මේක එලි කරන්න බෑ. අනිත් අය කියන්නේ මේක ඊශ්වරයේ නිර්මාණය කළා. මේ මිනිහා දෙවියන් වහන්සේ මැව්වා. එහෙම නැත්නම් මේකට හේතුවක් ප්‍රත්‍යක් මොකක් නැහැ. හුදු භෞතික ධර්ම ස්වභාවය. අර පූර්ණ කාශ්‍යප වගේ අය. නිගණ්ඨනාථ පුත්ත වගේ අය මේක කිව්වා මේක කර්ම පුඤ්ජයක්. දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා. මේක වතුරේ බහැලා ඉන්න ඕන, ගිනි තපින්න ඕන, නිර්වස්ත්‍රව ඉන්න ඕන, දුක් දෙන්න ඕන. දුකෙන්ම දුක නැති කරන්න ඕන. මේක කර්ම පුඤ්ජයක්. ඒක කොතනින් ආවද කියන එක කිව්වේ නෑ. එතකොට මේ සේරම අර අන්තවල ඉඳගෙන මේක විස්තර කරනවා. අන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ මේ ඉදප්පච්චයතා එහෙම නැත්නම් ධර්ම ධාතුව ධර්ම නියාමතාවය බුදු කෙනෙක් ලෝකේ මතු කරනවා. ඒක අපිට හිතෙනකොට පින්වත් මේ ධර්මයේ ගැන යන්තම් හරි දැනීමක් තියෙන කෙනෙකුට ඒකේ සැනසීම ඒකේ ආශ්චර්ය කොච්චරද කියලා කියන්න බෑ. ඒක වචන වලින් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තරම් සැනසිලිදායක දෙයක් මේ ඉදප්පච්චයතා මේ විද්‍යාත්මක ධර්මය
බුදුහාමුදුරෝ මේ පෙන්වූ සාන්දෘෂ්ටික ධර්මය මේ ගැටලුව සම්බන්ධව උන්වහන්සේ පෙන්වූ ධර්මය. එතකොට ඊළඟට බුදුහාමුදුරෝ ආර්ය පරිේෂණයේදී ආර්ය පරිේෂණය කියලා කියන්නේ මොකද්ද? මේ වැරදි සෙවීමෙන් අයින් වෙලා නිවන් මාර්ගයේ සොයන එක්කෙනා ආර්ය පරිේෂකයා. ඒ ಜಾති ධර්මයේ ඉඳගෙන ಜಾති ධර්මයේ නොසොයන ಜಾති ධර්මයේ දුරු කරන්නට කටයුතු කරන එක්කෙනා ආර්ය පරිේෂකයා. ආර්ය පරිේෂණ සූත්‍රය. ඒකේ බුදුහාඳුරෝ පෙන්නනෝ ධර්ම දෙකක් මහණෙනි අමාරුයි කියලා. හොඳට අහගන්න. මේව වරද්දන්න එපා. දුද්දසං ඉදං තානං යදිදං ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදෝ. පළවෙනි එක මහණෙනි මේ ඉදප්පච්චයතාවයයි. මේ පටිච්ච සමුප්පාදයයි. බුදුහාඳුර කියන්නේ. ඒක හරි අමාරුයි. ඒක තේරුම් ගන්නට. මොකද අපි හැමදාම හිතන්න ක්‍රමයක් පුරුදු වෙලා තියෙනවා. අපි ගැටලුවක් ගැන හිතන්නේ ඒ හිතන්න පුරුදු වෙච්ච ක්‍රමයකට. මේ බුදුහාමුදුරෝ කියන විඥා උදපාදී තත්වයෙන් අපි හිතන්නේ නැහැ. මේක හේතු ප්‍රත්‍යපදනම් කරගෙන අපි මේව හිතන්නේ නැහැ. එක්ක කේන්දරයක් අල්ලගනීවි, එක්ක දෙයියෙක් අල්ලගනීවි. අපි හැමතිස්සෙම අදත් ගැටලුව දිහා බලන්නේ ඒ විදිහට. අපි හරි විදිහට බලන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා දුද්දසං ඉදං තානං යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදෝ. මේ කියන්නේ ආර්ය පරිේෂණ සූත්‍රය. හරි අමාරුයි. දෙවෙනි එක මොකද්ද? දුද්දසං ඉදං තානං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානෝ. තණ්හාවෙන් නිදහස් වීම. විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ තණ්හාවෙන් නිදහස් වීම. අන්න බුදුහාඳුර දෙවෙනි කාරණය. හොඳට අහගන්න. ওই දෙක බුද්ධ ආගමේ අමාරු. බෝධි පූජා කරන එක නෙවෙයි. එතකොට ලේසිය කියලා අපිට වචන කියන්න මෙතන බෑ. ඇයි අපිට ලේසිය කියලා වචන කියන්න බැරි? බුදුහාමුදුරුවෝමයි මේක කියන්නේ අමාරුයි කියලා. එක්තරා වෙලාවක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද උත්තමයන් වහන්සේ ප්‍රකාශ කරනවා මහා නිදාන සූත්‍රයේ බුදුහාඳුරෝනි මට පහසුවක් වගේ දැනෙනවා මේ පටිච්ච සමුප්පාද. මා එවන් ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද. මේක පරම ගම්බීර වූ ධර්මයක්. එහෙම ලේසි එකක් නෙවෙයි. මේ ධර්ම නියාමතාවය. අමාරුයි. මේක තේරුම් ගන්න. කියලා බුදුහාඳුර වළක්වන. එතකොට පේනවා ධර්ම භාණ්ඩාගාරික උත්තමයන් වහන්සේට පවා බුදුහාඳුර එහෙම කියනවා. ඒව මේ කතන්දරවල තියෙන ඒවා නෙවෙයි. මේවා මේ ඊටාම සම්භාවනාවටපත් වෙච්ච සූත්‍රවල තියෙන කාරණු මේ කියන්නේ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මය මුළු බුද්ධ වචනයම පුරාම තියෙන මේ පරිසම්පාද ධර්මය ඒකේ නිකන් අපිට දැනෙන්න විශේෂ තැන්වල මතු කරපු සූත්‍ර කීපයක් තියෙනවා. එකක් දීඝනිකායේ මහා නිදාන සූත්‍රය. අනිත් එක මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රය. ඊටාම මිහිරි විදියට මේ පරිසම්පාදේ විස්තර වෙන්නේ උදාන පාළියේ බෝධි වර්ගයේ සූත්‍ර තුනක් තියෙනවා එක ළඟ එකම නිදාන යටතේ සූත්‍ර තුනක්. ඒකත් මහා ආශ්චර්යමත් දෙයක්. එකම නිදාන යටතේ සූත්‍ර තුනක්. උදාන පාළියේ. අපේ බුදුහාමුදුරෝ ගැනම කියනවා. ඒකේ බුදුහාමුදුරෝ පෙන්නනවා තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ආවර්ජනා කරනවා. ඒ බුදුවරයන් වහන්සේලාගේ ආවර්ජනය වෙන කෙනෙකුට කරන්න බෑ. ඒක අමුතුම විදි එකක්. අර අපි කියන යෝනිසෝ මනසිකාර කියන වචනයත් එතෙන්ට පාවිච්චි කරන්න බෑ.
ඒක වෙනම කතාවක්. මේක වෙන එකක්. බුදුවරු මේ ධර්මය මෙනෙහි කරනවා Taman අවබෝධ කරගත්තා වූ ධර්මය. කොහොමද මෙනෙහි කරන්නේ? අන්න ඒක මෙනෙහි කරන විදිය කියලා තියෙනවා. ඒ සූත්‍ර තුනක් තියලා තියෙන ආකාර තුනකින් මෙනෙහි කරනවා. එකම නිදානයත් ඒ සූත්‍ර තුනදී. යදා භවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. බ්‍රාහ්මනස්ස කියලා කිව්වේ තමන් වහන්සේටමයි. බුදුහාමුදුරන්ටත් බ්‍රාහ්මණ කියලා කියනවා. රහතන් වහන්සේටත් කියනවා. බ්‍රාහ්මණ මේ ධාන වඩන බ්‍රාහ්මණයන්ට මට තමන් වහන්සේට. යදා භවේ පාතු භවಂತಿ ධම්මා. මේ ධර්මයෝ පහළ වෙද්ද ධාන වඩන්නා වූ බුදුරජාණන් වහන්සේට ධර්මයෝ පහළ වෙද්ද අතාපි කංකා වපයන්ති සබ්බා තතෝ පජානාති සහේතු ධම්මා. කංකා කියලා කිව්වේ විතර්ක. මේ Tamanට විතර්ක වශයෙන් පහළ වෙන්නා වූ මේ ධර්ම සහේතු ධම්මා. ඒවයි හේතුවත් උන්වහන්සේට පේනවා. හේතුවත් මේ මොකද්ද මේ ධර්ම පහළ වීමට සහේතු ධම්මා හේතුවත් උන්වහන්සේට පේනවා. අන්න ඒකට කියනවා අනුලෝම පටිච්ච සමුප්පාදය. මුල ඉඳලා මෙනෙහි කිරීම. හොඳට අහගන්න. මුල ඉඳලා මෙනෙහි කිරීම. අනුලෝම පටිච්ච සමුප්පාදය. ඊළඟට දැන් මේ උදාන පාළියේ තියෙන ඒ සූත්‍රයේ කොහොමද මේ පටිච්ච සමුප්පාදය කියන එක පෙන්වන්නේ? බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය පෙන්වන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති යදිදං අවිජ්ජා පච්චය සංඛාරා. අන්න ඒ විදිහට පෙන්නනවා. එතකොට බුදුහාමුදුරෝ ඉදප්පච්චයතාවය එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය පටිච්ච සමුප්පාදය කියලා පෙන්වන්නේ ඔය ඔන්නෝකට. මොකද්ද? හිමස්මින් සති ඉදං හෝති. මෙය ඇති වූ කල මෙය ඇතිවේ. හිමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං uppajjati. මෙය උපදුණු කල්හි මෙය ඉපදේ. ඕකට කියනවා අනුලෝම පටිච්ච සමුප්පාදය. අවිද්‍යාව ඇති කල්හි සංකාරයෝ වෙත්. අවිද්‍යාව උපදුණු කල්හි සංකාරයෝ උපදිත්. හිමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati. මෙය ඇති වූ කල මෙය ඇතිවේ මෙය ඉපදුණු කල මෙය ඉපදේ කියන. අන්න ඒ මෙනෙහි කිරීම තමයි පළවෙනි සූත්‍රයේ තියෙන්නේ. ඒකට කියනවා අනුලෝම පටිච්ච සමුප්පාදය. ඒ විදිහට බුදුහාමුදුරුවෝ අනුලෝම පටිච්චසමුප්පාදය අවිජ්ජා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලආයතනං සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවಂತಿ. එහෙම කියලා ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ. අන්න ඒ වාක්‍ය හරි වැදගත්. ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස අමිශ්‍ර වූ දුක්ඛස්කන්ධයේ ඒ කියන්නේ සැපෙන් අමිශ්‍ර වූ දුක්ඛස්කන්ධයේ හට ගැනීමයි. කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ කියන්නේ සැපෙන් අමිශ්‍ර වූ දුක්ඛස්කන්ධයේ හට ගැනීමයි මේ.
බලන්න කොච්චර ලස්සනද කියලා ඒ වචනේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන්ද බුදුහාමුදුරෝ මේ සැපේ කියලා කියනවා කියලා මේවට. බුදුහාමුදුරෝ කියනවා මේ දුක්ඛස්කන්ධය තමයි පහළ වුනේ සම්භවಂತಿ. ඒ දුක්ඛස්කන්ධය කෙසේද? ඉමස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස් කේවලස්ස. ඒක සැපයෙන් අමිශ්‍ර වූ එකක්. සැපය බිඳුවක්වත් ඒකට මිශ්‍ර නැහැ. ඒ මේ දුක්ඛස්කන්ධය. මොකද්ද මේ දුක්ඛස්කන්ධය? පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය සැපෙන් අමිශ්‍ර වූ දුක්ඛස්කන්ධයකි බුදුහාමුදුරන්ගේ ධර්මයේ. කොහෙද තියෙන්නේ? උදාන පාළියේ පළවෙනි සූත්‍රය. එතකොට දෙවෙනි සූත්‍රයේදී බුදුහාමුදුරෝ පෙන්නනෝ යදා භවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතාපි කංකා වපයන්ති සබ්බා තතු පජානාති සහේතු ධම්මා. අන්න ඊතර එක වචනයයි වෙනස් කරන්නේ. තතු පජානාති සහේතු ධම්මා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනෝ අර මේක ඉබේ නෙමෙයි හටගන්නේ සහේතු ධම්මා. හේතුවක් ඇතුව ඒක පස්සේ කියන මොකද්ද හේතුව කියලා. හේතුවක් ඇතුවයි කියන අවබෝධය උන්වහන්සේ ලබා ගන්නවා. මේ ඉබේ පහළ වෙන්නේ නැහැ. හේතුවක් නිසා තමයි මේ ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට මේ ධර්මය පහළ වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ පටිලෝම පටිච්ච සමුප්පාදය. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ අනුලෝම පටිච්ච සමුප්පාදය. මුල සිට අගට. ඊට පස්සේ අග සිට මුලට. ඒකට කියනවා පටිලෝම පටිච්ච සමුප්පාදය. අන්න ඒක කියන්නේ කොහොමද? තේ යදා භවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. අන්න එතන පද දෙකක් වෙනස් කරනවා. විදූපයං තිට්ඨතිමාර සේනා සූරියෝව ඕබා සය අන්තලික්කේ. විදූපයං තිට්ඨතිමාර සේනා. අර අග ඉඳලා මුලට මෙනෙහි කරනවා කියන්නේ නිරෝධය. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධ. විඥාන නිරෝධෝ විඥාන නිරෝධා. සලායතන නිරෝධෝ සලායතන නිරෝධා. පස්ස නිරෝධෝ පස්ස නිරෝධා. වේදනා නිරෝධෝ වේදනා නිරෝධා. තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා. උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා. භව නිරෝධෝ භව නිරෝධා. ජාති නිරෝධෝ ජාති නිරෝධා. ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුජ්ජಂತಿ. මේ දුක්ඛස්කන්ධේ නිරෝධයයි. ඉමස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස නිරෝධෝ. අර වාක්‍ය වෙන විදිහකට පාවිච්චි කරනවා. මෙය දුකෙන් අමිශ්‍ර වූ සැපයයි. මම කොච්චර ලස්සනද කියලා. ඉමස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ. මෙය දුකෙන් අමිශ්‍ර වූ සැපයයි. ඒ තමයි නිර්වාණය. නිරෝධ. අන්න ඒකට කියනවා පටිලෝම පටිච්ච සමුප්පාදය. එතන වචන දෙකක් පාවිච්චි කරන බුදුහාඳුරෝ තේ ජායනෝ යදා භවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මි. ධාන වඩන බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් රාතන් වහන්සේට ධර්මයෝ පහළ වෙද්ද විදූපයං තිට්ඨති මාරසේනා. දැන් මාරසේනා කියන වචනේ පාවිච්චි කරන්නේ. මාරසේනාව දැන් විදූපණය කරනවා. විදූපණය කරනවා කියන්නේ දුම් ගහලා එලවනවා. දුමායනය කරනවා. දැන් දුම් ගහන එකක් තියෙනවා. දැන්
දුම් වර්ග පාවිච්චි කරන ආරාධනා කරන්න දුමායනය කරන සාම්බ්‍රාණ්‍ය ආදී දේවල් තටුවට ආරාධනා කරනවා ආයාචන දුම්මල ගහනවා එළවන මේ දුම්මල ගහනවා කාටද මාරසේනා විදූපයන් තිට්ඨති මාරසේනා සූර්යෝ ඕබා සය අන්තලික්කේ අන්තරීක්ෂය කියන්නේ අහස සූර්යාගේ පැමිණීමෙන් අන්තරීක්ෂය ආලෝකමත් වෙද්ද සූර්යා කියලා කිව්වේ ප්‍රඥාව අන්ධකාරය කියලා කිව්වේ අර කෙලෙස් අඳුර අර පටිච්චසමුප්පන්න ධර්ම සමුදය ධර්ම ඒවා ඔක්කොම මාරසේනා හැටියට පෙන්වන්නේ සුත්තනිපාතේ මාරසේනාව කියලා පෙන්වන්නේ ওই කාම අරති රති සාපිපාසා ඒ ඔක්කොම කෙලෙස් තමයි මාරසේනාව. ඒ විතර්ක වලට තමයි අර කාංකා කියලා කිව්ව වපයන්ති සබ්බා මේ විතර්ක වලට තමයි බුදුහාමුදුරුවෝ මාරසේනාව කියලා කියන්නේ. මනසේ පහළ වෙන. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියව මේ මනස පදනම් කරගෙන පහළ වෙන්නා වූ ධර්ම. ඒව තමයි බුදුහාමුදුරුවෝ මාරසේනා. ඒ මාරසේනා විදූපයන් තිට්ඨති පළවා හරිද්ද අන්න ඒ රහතන් වහන්සේ අර අන්තරීක්ෂයේ මුදුනට පැමිණි සූර්යා වගේ අන්ධකාරය දුරු කළා වාසය කරනවා. මේ සූත්‍ර තුනේ තියෙන විදිය. මේක තියෙන උදාන පාළිය. අපේ බුදුහාඳුරෝ ඒ තුන්වෙනි එක දැන් පළවෙනි මෙනෙහි කිරීම තමයි අනුලෝම පටිච්ච සමුප්පාදය මුල සිට අගට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati ඒක තමයි මුල සිට අගට ඊළඟට අග සිට මුලට පෙන්නවා ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය නැති කල්හි මෙය නැති වේ මෙය නූපදින කල්හි මෙය නූපදී අන්න ඒකට කියනවා පටිලෝම පටිච්ච සමුප්පාදය ඊට පස්සේ මේ දෙකම එකතු කරලා ওই හතරම පෙන්නලා තියෙනවා අර සූත්‍රේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නොහති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන හතරම එකට පෙන්නනවා ඒ කියන්නේ මුලින් ඉඳලා අගටත් මෙනෙහි කරනවා අගේ ඉඳලා මුලටත් මෙනෙහි කරනවා එකට ඒක බුදුහාමුදුරන්ට විතරයි කරන්න පුළුවන් ඉස්සෙල්ලා පින්වත්නි මුලින් ඉඳලා අගට මෙනෙහි කරා ඊට පස්සේ අගේ ඉඳලා මුලට මෙනෙහි කරා ඒක පටිලෝම ඊට පස්සේ මුල සිට අගටත් අග සිට මුලටත් එකට මෙනෙහි කරනවා අන්න ඒක ඊටා සියුම් දෙයක් ඒක ටිකක් සාකච්ඡා කරලා මෙනෙහි කරන්න ඕන දෙයක්. එතකොට පෙන්නනවා පින්වත්නි දැන් මෙතන පටිච්ච සමුප්පාදය කියලා කිව්වේ අර સિદ્ધාන්තය. මොකද්ද સિદ્ધාන්තය? ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං uppajja. ඒක තමයි පටිච්ච සමුප්පාදය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊළඟට පටිච්ච සමුප්පන්න ධර්ම මොනවද? අන්න පටිච්ච සමුප්පන්න ධර්ම හැටියට පෙන්වන්නේ අවිජ්ජාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, ජාති, මරණ කියන 12 ආකාරයේ ධර්මයක් පෙන්වනවා. ඒවා පටිච්ච සමුප්පන්න ධර්මයි. එතකොට පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් මම මහණේ නුඹලාට පෙන්නනවා කියලා පෙන්වන්නේ ওই දෙක. පරිසමුප්පාදය කියලා කියන්නේ අර સિદ્ધාන්තය. ඒ સિદ્ધාන්තය තමයි මේ සියලුම ධර්ම විග්‍රහ කරන්නට පදනම තියෙන්නේ. මේ ඇති කල්හි මේ ඇති වේ. මේ නැති කල්හි මේ නොවේ කියන මේ સિદ્ધාන්තය. ඊළඟට පින්වත්නි දැන් අර දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ කියලා කිව්වේ අර පටිච්ච සමුප්පන්න ධර්ම පදනම් කරගෙන දුක්ඛඳ පහළ වුණා.
එතකොට මේ දුකයි කියන එක අපිට විග්‍රහ කරන්න ගියාට පස්සේ අපි දුකයි කියලා බුදුහාමුදුරෝ ඉඳුරාම ප්‍රකාශ කරන්නේ අර පටිච්ච සමුප්පන්න ධර්ම ගැන නෙමෙයි ඉඳුරාම කියන්නේ. බුදුහාමුදුරෝ පෙන්නන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්ම පදනම් කරගෙන දුක්ඛස්කන්ධයක් පහළ වුණා. ඒකත් පටිච්ච සමුප්පන්නයි. ඒ දුක්ඛස්කන්ධය වනාහි පංච උපාදානස්කන්ධයයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒක පංච උපාදානස්කන්ධයයි බුදුහාමුදුරුවෝ අර පටිච්ච සමුප්පන්න ධර්ම පදනම් කරගෙන පහළ වුණා වූ දුක්ඛස්කන්ධය. ඒ තුන හරියට වෙනම තියෙන්න ඕන. නැත්තම් අපහැදිලි. ඕක මොනම පොතකවත් මොනම කෙනෙක්වත් ඕක කියන්නේ නැහැ. හොඳට අහගන්න. මේ කියන්නේ සූත්‍රවලින්. සූත්‍රයේ තියෙන විදිහ අපිට එක දැන් අර පරිවර්තන සමහර දිහා බැලුවාම මට හරි දුකක් හිතෙනවා. ඒ පරිවර්තන දැන් උදාන පාළියේ ওই ગાත තියෙන පරිවර්තන ගැක්කා පුදුම හිතෙනවා. බුදුහාමුදුරුවම ඒකේ සූත්‍රයේ මුලින්ම කියනවා පටිච්ච සමුප්පාදය මේකයි පටිච්ච සමුප්පන්න ධර්ම මේකයි කියලා. ඒකේ ગાතාවට උත්තරේ දෙනව වෙන එක. ඒව විස්තර වෙයි ඉස්සරහට යනකොට මෙහෙම බණ අහගෙන යනකොට. ඒ නිසා මේ හොඳ කල්පනාවෙන් අහන්න. මේක සාමාන්‍ය විදිහින් තේරෙන්නේ නැහැ. මේක අමාරු ධර්මයක්. හැබැයි දුරනුබෝධෝ බොහොම දුකසෙන් අවබෝධ කරගන්න ඕන. අපිට මේක මේ අම්මා බත් පිඟානක් බෙදලා දෙනවා වගේ පහසුවෙන් ඒක හම්බෙන්නේ නැහැ. එතකොට බලන්න දැන් ඊළඟට අපි බලන්න ඕන අන්න යදා භවේ පාතු භවಂತಿ ධම්මා මේ ධාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට පහළ වෙන්නා වූ ධර්මයෝ වෙද්ද අන්න ධර්මයෝ කියලා කිව්වේ මොනවද? අර පටිච්ච සමුප්පන්න ධර්ම. මොනවද? අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, ජාති, මරණ. ද්වාදසාකාරය 12 ආකාරය තමයි යදා භවේ පාතු භවಂತಿ ධම්මා. ආතාපිනෝ ජායතෝ ධාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට පහළ වෙන්නා වූ ධර්මය ඕනෝක තමයි. ඊළඟට දැන් බලන්න උපතිස්ස පරිබ්‍රාජකතුමා බහ ඥානවන්ත තරුණේ ගිරග්ග සමාජ ශාලාවේ රාත්‍රී කාලේ ගත කරලා කලකිරලා එනකොට අපේ අස්සජි උත්තමයන් වහන්සේ හම්බ වෙනවා. හම්බෙලා අහනෝ මේ උපසාන්තකම දැකලා ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝරයා කවුද? ඒ ශාස්ත්‍රයන් වහන්සේ කුමක් උගන්වනවාද? ඔන්න ප්‍රශ්න දෙකයි. එතකොට මේ අස්සජි උත්තමයන් වහන්සේ ප්‍රකාශ කරනවා මාගේ ශාස්ත්‍රයන් වහන්සේ තිලෝගුරු බුදුහාමුදුරු. උන්වහන්සේ දේශනා කරන්නේ යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ ආ. ওই මුල් පද දෙක කියනකොටම සෝවාන් වුණා. පුදුම වැඩක් ඒක. ඒකට කියන උග්ගටිතඤ්ඤු. හිටි පියවරෙම සෝවාන් වුණා. මේ මොකද මේ තරුණයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මොකද්ද ඔය කිව්වේ? ওই පද දෙකේ තියෙන්නේ අනුලෝම පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ දුකේ පහළම. යේ ධම්මා හේතුප්පබවා. මොනෝහරි මේ ධර්මයක් පහළ වෙනවද? අන්න ධර්මයෝ කියලා කිව්වේ මොනවද? අර යදා භවේ පාතු භවಂತಿ ධම්මා කියන එකමයි. යේ ධම්මා හේතුප්පබවා. යම් ධර්මයක් පහළ වෙද්ද ඒ ධර්මයෝ තමයි අවිද්‍යාව පත්‍ය සංකාරය. යම් ධර්ම පහ. තේසං හේතු. ඒකේ හේතුව බුදුහාඳුරෝ කියනවා. එතකොට හේතුව මොකද්ද? තේසං හේතු ඕකේ අටුවාවල තියෙන අවිද්‍යාවයි කියලා සමහර පොත්වල තියෙන තණ්හාවයි කියලා. ඒ දෙකම නෙමෙයි හේතුව. ඒව වෙන විදිහකට බලපානෝ. ඒකෙම තියෙන හේතුව. මොකද්ද හේතුව? හේතුව තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. පටිච්ච සමුප්පාද න්‍යාය. අර පටිච්ච සමුප්පාද ධර්මයෝ පහළ වෙන්නේ අර හේතුව නිසා. වෙන හේතුවනේ. අන්න ඒක තමයි ගැඹුරු. ඕක කොහෙවත් නැහැ.
ඒක තමයි හේතුව. දැන් තාම ඉස්සරහට යනකොට මම කියලා දෙන්නම් මොකද ඒක හැම හේතුව වෙන්නේ. එතකොට තේසං හේතු තථාගතෝ අර පටිච්ච සමුප්පන්න ධර්ම පහළ වීමට හේතු උනේ මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ එකක් ප්‍රත්‍ය කරගෙන අනිත් එකකේ මෙය ඇතිවීමෙන් මෙය ඇතිවේ. මෙය ඉපදීමෙන් මෙය ඉපදී. කියන මේ ධර්මතාවය, මේ ධර්ම නියාමතාවය, ධර්මට්ඨිතිතාවය, ඉදප්පච්චේතාවයයි අර තේසං හේතු වෙන හේතුවක් නෙවෙයි. ඒක තමයි හේතුව. ඊළඟට ඒක අහනකොටම සෝතාපන්න වුණා තේසංචයෝ නිරෝධෝ. මෙන්න මේ හේතුව නිරෝධ කළොත් මොකද්ද? මෙය ඇතිවීමෙන් මෙය ඇතිවේ කියන මේ හේතුව අයින් කළොත් අන්න එතේදී තේසංචයෝ නිරෝධෝ අර පටිච්ච සමුප්පන්න ධර්ම නිරෝධ වෙනවා. පටිච්ච සමුප්පන්න ධර්ම නිරෝධ. මොනවද පටිච්ච සමුප්පන්න ධර්ම? මොනවද පටිච්ච සමුප්පන්න ධර්ම? අවිජ්ජා පත්‍ය සංඛාරා කියනවා. ඒ පටිච්ච සමුප්පන්න ධර්ම පදනම් කරගෙන පහළ වුණා වූ ධර්මය මොකද්ද? පංච උපාදානස්කන්ධ. එතකොට ඕක විස්තර කරනකොට ධර්මයේ විස්තර කරනකොට තියෙනවා අවිද්‍යාවත් තණ්හාවත් දෙකම එකතැන තියලා දෙකම එක හා සමාන මූලිකත්වයක් වටිනාකමක් තියෙන ආකාරයට තමයි අටුවාවල විස්තර කරලා තියෙන්නේ. මහා වග්ගපාළියේත් ඒක සඳහන් වෙලා තියෙනවා. පටිච්චසමුප්පාදේ හුඟක් විස්තර කරලා තියෙන්නේ මහා වග්ගපාළියේ. එතකොට ඔන්න මේව තෝරගන්න හොඳට අහගෙන ඉන්න. මේව කොහෙවත් අහගන්න බෑ. ඒකෙන් හොඳට අහගන්න බොරු කියන්න බෑ තැන් වල ගිහින්. ඊළඟට දැන් මේ අවිද්‍යාවත් තණ්හාවත් එක තැනක අවිද්‍යාව හේතුව හැටියට පෙන්නවා මේවයි තේසං හේතු කියන එකට. දැන් ඒක නෙමෙයි ඒකෙම බුදුහාමුදුරුවෝ පෙන්නන එකක් තියෙනවා. ඒක අපි යම් විදිහකින් තේරුම් ගත්තා. ඊළඟට තව තැනක තණ්හාව කියලා පෙන්නනවා. ඒක විසඳන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අවිද්‍යාව කියලා ගත්තනම් ඒ පෙන්නුවේම මේ පටිච්ච සමුප්පන්න ධර්ම තමයි හේතුව හැටියට ආවේ මොකටද? පංච උපාදානස්කන්ධ දුක්ඛස්කන්ධයට පංච උපාදානස්කන්ධය සකස්ුනේ අර ධර්ම පදනම් කරගෙන. මොනව පදනම් කරගෙන? අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ජාති මරණ කියන ධර්ම සකස්ුනේ ඒව පදනම් කරගෙන තමයි රූප උපාදානය වේදනා උපාදානය සංඥා උපාදානය සංකාර උපාදානය විඥාන උපාදාන කියන මේ දුක්ඛ පුඤ්ජය දුක්ඛ ස්කන්ධය හටගත්තේ ඒව පදනම් කරගෙන. එතකොට පේනවා දැන් ඒ පටිච්ච සමුප්පන්න ධර්ම හොඳට අහගන්න. පටිච්ච සමුප්පන්න ධර්ම පදනම් කරගෙන පටිච්ච සමුප්පන්න ධර්ම පදනම් කරගෙන පහළ වුණා වූ කේවලස්ස දුක්ඛස්කන්ධ. කේවල වූ දුක්ඛඳ මේ. ඒ දුක්ඛඳ අපි අල්ල ගන්නවා මොහොකින්ද ඊට පස්සේ? මොහොකින්ද? තණ්හාවෙන්. අන්න ඒකට කිව්වා තණ්හා. අන්න එතකොට තණ්හාව තියෙන තැන බලා ගන්න කොතනද කියලා. තණ්හාව තියෙන තැන බලා ගන්න කොතනද කියලා. අන්න එතන තමයි අරවයි තණ්හාව නැහැ කියලා කියනව නෙමෙයි. දැන් මේක මේ කෙලින්ම පෙන්වන්න තියෙන තැන. එතකොට කිව්වා එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දනි පුනර්භවය ගෙන දෙන්නා වූ මේ නන්දි රාගය. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න වූ ස්කන්ධ පංචකය විශේෂයි ඇති කරගත්තා වූ තණ්හාව නැවත නැවත පුනර්භවයක් ලබා දෙන්නේය. දැන් පැහැදිලිද? වවුල් කරගන්න එපා. ඕවා නෑ පොත්වල. සූත්‍ර පිටකේ හරියට තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අර
ඒ නිසා මේක සමහර අටුවාචාර්යන් වහන්සේලාටත් හිතා ගන්න බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ තණ්හාවයි අවිද්‍යාවයි දෙකම එක ආසනයක තියලා මේකට මුල් තැන දීලා මේ සියලුම ධර්මයන්ට හේතු වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි තමයි මුල් වෙන්නේ කියලා පෙන්වුවා. අර විදිහට කඩලා පෙන්වන්න බැරි වුණා. මේ සූත්‍රයේ තියෙන විදිය. සූත්‍රයේ තියෙන විදිහට පෙන්වන්න අපහසු වුණා. ඊටත් වඩා අඳබාල වුණා ඒවා පරිවර්තනය කරනකොට ඒක මොන පාලිද කියලා මම දන්නේ නැහැ. අන්තිම පාලි භාෂාව පිළිබඳ මහා විශාරදයෝ භාෂාවක් පිළිබඳ විශාරදෝ වෙනවා කියන එකයි එම භාෂාවෙන් උගන්වන්නා වූ ධර්මපරියාව සම්බන්ධව ඇති කරගන්නා විශාරද බවයි කියන එක දෙක. ඒ නිසා කොච්චර ඉංග්‍රීසි භාෂාව අන්තිම පරප්‍රාප්ත වුණත් ෂේක්ස්පියර්ගේ කවි පොතක් පරිවර්තනය කරන්න බෑ. එතන වෙන එකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ ධර්මයේ වාසය කරන්නේ නැත්තම් මෙතන මේ ධර්මයේ ජීවත් වෙන්නේ නැත්තම් ඒ පරිවර්තනය හුදු භාෂා පරිවර්තනයක් විතරයි. බුදුහාමුදුරුවෝ කියන දෙන්නේ. ඒ නිසා පොඩි කනගාටුවක් තියෙනවා. මම කාටවත් දොස් කියන්නේ නැහැ. මම මේ දොස් කියනව නෙමෙයි. මට මේව මොකක්වත් එලි කරන්න ඕන කමක් නැහැ. මේ අය පිළිගන්නව නම් පිළිගන්න නැත්තම් නිකන් එන මට කොහොමත් එකයි. මම මේ අයට කිව්වා මේ තියෙන විදිය සූත්‍රේ. මොකද යම්කිසි හේතුවක් නිසා එහෙම කියන්නේ. මං ටිකක් නෙවෙයි මේ අයට යම් වැටහීමක් නැහැ පටිච්චසමුප්පාදය ගැන මහ විශාල කම්පණයකින් මං වාසය කරනවා. ඒ කම්පණය මට මේ මොකක් හරි නොලැබිච්ච දෙයක් ගැන නෙවෙයි. මේ ධර්මයේ වැහිලා තියෙන විදිය දැක්කහම මට ලොකු කම්පනයක් ඇති වෙනවා. ඒක මේ නිකන් මේ ගියක් නැති වුණා, ඉඩමක් නැති වුණා, සල්ලි ටිකක් නැති වුණා, කාර් එකක් නැති වුණා කියන විදිහේ කම්පනයක් නෙවෙයි. අර පපුව උණු වෙල යන ඇහැට කඳුළු වැක්කිරෙන කම්පනයක්. ඒ කම්පනය මගේ ළඟ හැමතිස්සෙම තියෙනවා. ඒක ඉගෙන ගන්නට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් නැහැ. ඇයි? ඒගොල්ලන් භාෂා ශාස්ත්‍ර පිළිබඳ ඒ බිලබල ඉගෙන ගත්තට ඒගොල්ලන් ධානය වඩන අය නෙවෙයි. යදා භවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්. මේ කියන්නේ ධානය වඩන්න. ඒ කියන්නේ විදර්ශනාවෙන් වාසය කරන්නා වූ උත්තමයා ගැනයි මේ කියන්නේ. මහාචාර්යවරයෙක් ගැන නෙවෙයි. ඒ ඇත්ත එක මගේ කතාවක් මොකද්ද? මට කතාවක් නැහැ. ඒකයි මං කිව්වේ පිළිගන්නව නම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්නේ. මට කොහොමත් එකයි. නිවන් දකින්න ඕන නම් බොරු ඉගෙන ගන්න නැතුව සත්‍ය ඉගෙන ගන්න. අද මේ රටේ මිනිස්සුන්ට වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා දුක් විඳින්න වෙනවා. ඒකට හේතුව මොකද්ද? ওই සුද්ධ මොකක් හරි සිවුරක් දාගෙන ඉවෙලා එක්ක ඉන්ටර්නෙට් එකේ හරි අර ජාලේ මේ ජාලේ කියලා පට්ටපල් බොරු කියනවා. ඉංග්‍රීසියෙන් කියන බොරු අපේ උපාසකම්මලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කට අරගෙන බලාගෙන ඉන්න. මෙච්චර ශ්‍රේෂ්ඨ ධර්මයක් තිබිච්ච මෙච්චර හොඳ හාමුදුරුවෝ මේ රටේ ඉඳිද්දි. මේ රටේ තරම් හොඳ හාමුදුරුවෝ තාමත් මුළු ලෝකෙම නැහැ. ඒක මතක තියාගන්න. මුළු ලෝකෙම නැහැ. මේ රටේ හාමුදුරුවෝ කෙනෙකුට කිට්ටු කරන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් මුළු ලෝකෙම නැහැ. ඒක මතක තියාගන්න. ඒ නිසා මේ සුද්දෙක් මොකෙක් හරි සිවුරක් කරේ දාගෙන ඉවෙලා පට්ටපල් බොරු කියනකොට ඕවා කටපාඩම් කරගෙන මහා ලොකුට අහගෙන ඉන්නවා. අපේ බුදුහාමුදුරුවෝ උගන්වූ ධර්මය ඉගෙන ගන්න ටිකක් මහන්සි වෙන්න ඕන. මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ඒ සූත්‍රයේම කියනවා. ඒ නිසා පින්වත්නි අපි දුක් විඳලා හරි මේ ජීවිතේදී මතුවට නෙමෙයි මේ ජීවිතේදී මේ ධර්මය අවබෝධ කර ගන්න ඕන. ඒක මම කියන්නේ අවුරුදු 20කට විතර ඈත කලින් ඉඳලා. ඊටත් එහා ඉඳලා මම කියන්නේ මේ ජීවිතේදීම මේ ධර්මය අවබෝධ කර ගන්න. මේක කල් දාන්න බෑ. මොන ධර්මයේද? මේ හේතුඵල ධර්මය. මේ පටිච්චසමුප්පාද ධර්මය. මේක අවබෝධ කර ගන්න. මේක කල් දාන්න බෑ අපිට. මේක කල් දැම්මොත් මොකද වෙන්නේ? මේක දැන් වැහිලා තියෙන විදියෙන් පේනවා මේක කොච්චර වැහේද කියලා ඩිංගක් හොඳ හාමුදුරුවෝ ටිකක් නැති වුණොත් මොකද වෙන්නේ කියලා ওই ආරූඪ කරගත්ත
බොරුවට ඇඟේ කහතවර ගත්තා වගේ ආරූඪ කරගත්ත අයට මේව කරන්න බෑ. මේක ධර්ම ඉගෙන ගන්න ඕන. මේක ධර්මයේ ඉන්න ඕන. ධර්මයේ වාසය කරන්න ඕන. අන්න ඒකේනා අතේ තමයි මේ ධර්මයේ තියෙන මතුවෙලා. එතන නැති වෙච්ච හැටිය මේ ධර්මය මේ සාමාන්‍ය පුතුජනයාට කෙසේවත් මතු කර ගන්න බෑ. ඒක එහෙම්ම වැහිලා යනවා. ඊට පස්සේ ධර්මයේ කියලා අපි නොයෙකුත් දේවල් පාවිච්චි කරනවා. අනේ ඒවනම් හරි ලේසි කීක ඉගෙන ගන්න. නමුත් අපි අර ඒ ධර්මයේ බුදුහාමුදුරුවෝ දුකින් නිදහස් වෙන්න උගන්වන ධර්මයේ මේක අමාරුයි. ඒක ඉගෙන ගන්න ඕමනාවක් නැහැ. ඊළඟට පින්වත්නි මෙතන තියෙන වැදගත් දේ හොඳට අහගන්න. මේ ඔක්කොම කියන්නේ පොයින්ට්. මූලික දේවල් විතරයි. මොලේ තියෙනවා නම් එහාට යන්න පුළුවන්. මට වැඩි වෙලා කතා පවත්වන්න වෙලාවක් නැහැ. මොලේ තියෙන කෑට යන්න පුළුවන් එහාට. ඊළඟට බුදුහාමුදුරෝ පෙන්නනෝ අනුලෝම පටිච්ච සමුප්පාද. අනුලෝම කියලා කිව්වේ මුල සිට අගට. ඊළඟට පටිලෝම අග සිට මුලට. දැන් අග සිට මුලට කියලා කිව්වහම කට්ටිය හිතනවා එහා කෙලවරේ ඉඳලා කියලා. එහෙම එකක් නැහැ. මොකද දැන් කෙලවරවල් කියන එක අයින් කළාම දැම්ම මේකේ. දැන් මේ චක්‍රයක් ගැන කියන්නේ. චක්‍ර කතාවක් දාගෙන යන්නේ. එතකොට දැන් කෙලවර ප්‍රශ්න තමයි මුළු ඉන්දියාවෙම තියෙන්නේ. එදා බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච දාය අහන්නෙම තේරම කෙලවර ප්‍රශ්න. ඒව මොකක් නැහැ දැන්. කෙලවර ප්‍රශ්න යන්නේ දැන් රවුමක් අරගෙන යන්නේ. කෙලවරවල් නැහැ. ඒ නිසා අග ඉඳලා මුල ඉඳලා අගට කියන වචනය අන්න දෙකම එකට මෙනෙහි කරා කියන වචනය. ඒක හරි වැදගත්. එතකොට මුල ඉඳලා අගට කියන එකෙන් අදහස් කළේ පින්වත්නි සමුදය ධම්මං කියන එක. හට ගැනීම. කේවලස්ස දුක්ඛස්කන්ධස්ස. මේ කේවල වූ දුක්ඛස්කන්ධයාගේ හට ගැනීම තමයි මුල. ඊළඟට අග කියලා කිව්වේ නිරෝධය. එතකොට යම් කිසි ධර්මයක් ගත්තාම හට ගැනීමයි නැතිවීමයි ඇතිවීමයි නැතිවීමයි. එතකොට ඇතිවීමයි නැතිවීමයි දෙක පෙන්නලා අපේ බුදුහාමුදුරුවෝ ඒ දෙකම එකට මෙනෙහි කරයයි. අන්න එතන තමයි විද්‍යාව තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි කතමාච භික්ඛවේ සංකතා. ආන්නේ මොකද්ද මේ සංකත? සංකත කියන්නේ සකස් වුණු දේ. මොනවයින්ද? අර යදා භවේ පාතු භවಂತಿ ධම්මා කියන එක. මේ පටිච්ච සමුප්පන්න වලින් උණු නිසා තමයි ඒවට සංකත කියන්නේ. ඒ වයින් සකස් වුණු නිසා තමයි ඒවට සංකත කියලා කියන්නේ. එතකොට මේ රූපය සංකතයි. වේදනාව සංකතයි. සංඥාව ඇයි ඒව සංකතයි කියන්නේ? අර පටිච්ච සමුප්පන්න ධර්ම වලින් තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. ඊළඟට අහනවා කතමාච භික්ඛවේ සංඝ. උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් වේ. වයෝ පඤ්ඤායති. බිඳීමක් වේ. තිතස්ස අඤ්ඤතත්තස්ස පඤ්ඤායති. පවතිනවාය කියන දේවල් වල වෙනස් වීමක් වේ. දැන් තිතියක් කියනවද මේක? ඔහේ හරි සූත්‍රයක තියෙනවා නම් මට පෙන්වන්න තිතියක් ගැන කියලා තියෙනවා. ඕක පස්සේ ආවේ ওই ෂණ තුන. උත්පාද තිති භංග කියන සෙන තුනක් දාගත්ත පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස කියන එකද යාකල එකක්. තිතස්ස අඤ්ඤතත්තස්ස මේ පවතිනවා කියන එකේ වෙනස් වෙයි. පවතිනවා තිතියක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නැහැ. ඒක පස්සේ තිතිය පස්සේ ආයේ. එතකොට පේනවා මුල ඉඳලා අගට අග ඉඳලා මුලට කියන ධර්මය වචන දෙකකින් බුදුහාඳුරෝ පෙන්නනවා. ඉත්ථ භාව අඤ්ඤතා භාව. ඉත්ථ භාව කියන්නේ පැවැත්ම. අඤ්ඤතා භාවය කියන්නේ වෙනස් වීම. එතකොට බුදුහාමුදුරෝ තත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ
අඤ්ඤතාභාවයෙන් තොර වූ පැවැත්මක් බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඒකයි ඉත්තත්වයක් පෙන්වන්නේ නැහැ. බුදුහාඳුරන්නේ ඉත්තභාව. අඤ්ඤතාභාව. ඒ කියන්නේ පැවැත්මක් තියෙනව නම් තියෙන්නේ අඤ්ඤතාභාවය උඩමයි. වෙනස් වීම කියන ධර්මයතාවය තුලමයි පැවැත්මක් තියෙන්නේ. වෙනම පැවැත්මක් බුදුහාඳුරෝ පෙන්වන්නේ නැහැ. අන්න පටිච්චසමුප්පාදේ පෙන්වුවා. තේරුණාද? ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා ඉත්තභාවඤ්ඤතා භාවං නාතිවත්තන්ති සංසරං. එහෙනම් සංසරණය කියන්නේ මොකද්ද? මේ වටවලල්ල යෑම. වටවලල්ල යනවා කියන්නේ මොකද්ද? අන්න චක්‍රය පෙන්වනවා. වටවලල්ල යනවා කියන්නේ මොකද්ද? මෙතනින් එතෙන්ට ගියත් එතනින් මෙතෙන්ට ගියත් වටවලල්ලේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඇයි? ඒ කියන්නේ අඤ්ඤතාභාවයෙන් යුක්ත පැවැත්මක් තුල තමයි ওই කොයිතැනකත් ඉඳලා තියෙන්නේ. දෙවියෙක් වෙලා හරි, මිනිහෙක් වෙලා හරි, ප්‍රේතෙක් වෙලා හරි, නරක තිරිසන් ප්‍රේත අසුරනිකාය කළා හරි, ඒ කොතනකත් ඉඳලා තියෙන්නේ අර අඤ්ඤතාභාවය සහිත ඉත්තත්වය තුල. ඉත්තත්වය තුල නෑ. ඒ නිසා තමයි බුදුහාඳුර අර බකනම් බ්‍රහ්මයට ආදී අයට කී ඔය බ්‍රහ්මයෝ ඕවා හිතාගෙන හිටියට ඔකේ ඉත්තත්වයක් ඔකෙත් තියෙන්නේ අඤ්ඤතාභාව. අපිට පේන්නේ නැති අඤ්ඤතාව. එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියන මායාවක් ඒකේ හැමතිස්සෙම ගලන ගඟක් වගේ අඤ්ඤතාභාවය. ඒ කියන්නේ ඉන්නවා කියන එක හැමතිස්සෙම ඒ ඉන්නවා කියන එක තීටි මේ ගමනේ නතර වෙලා තියෙන්නේ. ඒ නිසායි තිති නැත්තේ. ඒ නිසා තිතියක් පෙන්වන්නේ. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තස්ස පඤ්ඤායති. අන්න එහෙමයි වෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ. මේ අපේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිය මම පෙන්නනවා. එතකොට පේනවා එහෙනම් පින්වත්නි ඉත්තත්වයක් කූට ප්‍රාප්තියක් නිත්‍ය බවක් මේ එකම ධර්මයකවත් නැහැ. මොන ධර්මයකද? අර පටිච්ච සමුප්පන්න ධර්මයන්ගෙන් සකස් වුණා වූ ධර්මවල. අර පටිච්ච සමුප්පන්න ධර්ම වලින් සකස් වුණා වූ ධර්මය වනාහි මේ රූපස්කන්ධයයි, මේ වේදනාස්කන්ධයයි, මේ සංඥාස්කන්ධයයි, මේ සංඛාරස්කන්ධයයි, මේ විඥානස්කන්ධයයි. එහෙනම් මේ පංචස්කන්ධය ගත්තා වූ යම් කෙනෙක් දෙවියෙක් වශයෙන් පෙනී හිටියත් මේ පංචස්කන්ධය ගත්තා වූ කෙනෙක් බ්‍රහ්මයෙක් වශයෙන් පෙනී හිටියත් මේ පංචස්කන්ධය ගත්තා වූ කෙනෙක් නරක තිරිසන් ප්‍රේත අසුරනිකායක පෙනී හිටියත් තියෙන්නේ ඉත්තභාව. එහෙනම් එතනින් මෙතෙන්ට යන වටවලල්ලක් විනා ප්‍රඥප්ති මාත්‍රයක මායාවක් විතරයි. යථාර්ථයක් වශයෙන් ගත්තාම ඉත්තභාව අඤ්ඤතාභාව කියන වටවලල්ලේ තමයි ඉන්නේ. එහෙනම් පොදුවේ ගත්තාම යථාර්ථයක් ඇටියට එතන මොන ධර්මයකවත් වෙනසක් තියෙනවද? හැබැයි සම්මුතිය තුල වෙනසක් තියෙනවා. මෙයා මිනිසාය, මෙයා දෙවියාය, මෙයා බ්‍රහ්මයාය, මෙයා තිරිසනාය, මෙයා ප්‍රේතයාය, මෙයා භූතයාය. හැබැයි ඒ සත්ත්ව සංඥාවන් ආරෝපණය කළා වූ සම්මුතියෙන් ඔබ්බේ ඇති යථාර්ථයක් ඇටියට අර යදා භවේ පාතු භවಂತಿ ධම්මා කියන ඒ ධර්ම නියාමතාවෙන් පහළ වුණා වූ මේ සංකතයන් නිසා මේ සියල්ලම මේවයි තුල තියෙන මූලික ධර්ම දෙකයි. ඉත්තභාව අඤ්ඤතාභාව. සංසාරං එකම වටවලල්ලක කැරකෙන. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට ආරාධනා කරන්නේ උඹ මිනිහෙක් වෙලා දෙවියෙක් වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේකෙන් මේ වටවලල්ලෙන් අයින් වෙන්න. ඉත්තභාව අඤ්ඤතාභාවයෙන් අයින් වෙන්න. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මයන්ගෙන් පහළවන්නා වූ මේ දුක්ඛ ස්කන්ධය කරේ තියාගන්න එපා.
ඒක තමයි තණ්හා නිරෝධ කියලා කිව්වේ. කරේ තියාගන්න එපා. තණ්හා නිරෝධ කියලා කිව්වේ. ඒවා සංකත හැටියට බලන්න. මේ රූපය සංකතය. මේ රූපය පටිච්ච සමුප්පන්නය කියලා බලන්නේ යන්නේ නිසා. මේ රූපය පටිච්ච සමුප්පන්නය කියලා බලන්නේ යන්නේ නිසා. ඒ විදිහට මෙනෙහි කරලා. මේවා මේ පටිච්ච සමුප්පන්න ධර්ම වලින් පහළ වුණේ. එතකොට පේනවා පින්වත්නි දැන් මේ ඇත්ත තේරුම් ගත්තා අර මුල අග කියන ධර්ම දෙක බුදුහාමුදුරුවෝ මුලින් පෙන්නලා අපිට වැටහෙන විදිහට අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් පෙන්නලා එකම ධර්මයක් බවට පත් කරනෝ මේ දෙකම එකට සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඉත්තභාවඤ්ඤතා භාවයක් මේ තියෙන්නේ. එහෙනම් මේකේ මුලකුත් නැහැ, මැදකුත් නැහැ, අගකුත් නැහැ. වෙනස් වීම තුල පවතිනා වූ ස්වභාවයක්. හරියට ගලන ගංගාවක් වගේ. හැම මොහොතකම ගලමින් තියෙනවා. හැබැයි අපි ගංගාව තමයි කියලා කියනවා. මේ තියෙන්නේ ගංගාව. එක මොහොතක් ගන්න හැමතිස්සෙම ගලනවා. අඤ්ඤතාභාව. මේ ඉන්නේ මේ මහත්තයා, මේ ඉන්නේ මේ හාඳුරු කියලා කියනවා. අර ගංගාවගේ හැම මොහොතකම ගලනවා. අඤ්ඤතාභාව. එහෙනම් අන්න දැලිපිය මුවාත් කරන්න වගේ අනුලෝම පටිච්චසමුප්පාදේ එක පැත්තකට මදිනෝ. ඊට පස්සේ පටිලෝම පටිච්චසමුප්පාදේ අනිත් පැත්ත මදිනෝ. ඊට පස්සේ දෙකම එක පැත්ත දෙකම මදිනෝ. එතකොට තමයි කරකැත්ත කැපෙන්නේ. සියුම් මුවාතේ අන්න ප්‍රඥාව කියන එක. විදූපයන් තිට්ඨති මාරසේන අන්න එතකොට දුමායනය කරනවා මාරසේන විතර්කයෝ පළවාරනවා. ඒ තමයි අර අවිද්‍යාව පදනම් කරගත්තා වූ සංකාර පදනම් කරගත්තා වූ මේ ධර්ම විතර්කයන් මාර්ගෙන් මනස තුල පහළ වුණා වූ මේ පංච උපාදානස්කන්ධ. ඒව විතර්ක හැටියටයි පහළ වෙන්නේ. ඒ විතර්ක හැටියට පහළ වෙනවා කියලා කිව්වේ අර ඕලාරික භවකින් නෙවෙයි ඊතා සියුම් විදියට මේ පංච උපාදානස්කන්ධය මේ චිත්තසංතානය තුල පහළ වෙන ගතිය පහළ වෙන ස්වභාවය ඒක අර විදර්ශනානුකූලව ජීවිතය ගත කරන එක්කෙනා තමයි ඒක අර අතස්ස කංකා වපයන්ති සබ්බා මේ විතර්කයන් සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්නේ ඒ විතර්කයන් සම්පූර්ණ අවබෝධ කරගන්නට එයාට හැකියාවක් ලැබෙනවා. එතකොට දැන් මේ පැවැත් වූ කතාවේ ඊටා වැදගත් හතරක් තිබුණා. පළවෙනි එක තමයි පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ සිද්ධාන්තය. ඒක තමයි බුදුහාඳුනෝ පටිච්ච සමුප්පාදය හැටියට පෙන්නන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඒක තමයි පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය මොකද්ද කියලා අහුවොත් ඒක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට පටිච්ච සමුප්පන්න ධර්ම. ඒව තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර. ඒවයි මේ ඇතිවීමෙන් මේ ඇති. එතකොට අර පටිච්ච සමුප්පන්න ධර්ම තුලම පටිච්ච සමුප්පාදය තියෙනවා. නේ? එහෙනම් පටිච්ච සමුප්පන්න ධර්ම වලින් තොර නැහැ පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාදයෙන් තොර නැහැ පටිච්ච සමුප්පන්න ධර්ම. අන්න ඒකයි එතන තියෙන මේ හරියට කොඳු ඇට පේලිය වගේ. ඒවා අර එක එක විදියට එක එක ආකාරයට සමාන්තරව පිහිටලා තියෙනවා වගේ. එහෙනම් මේ එකක්වත් අයින් කරන්න බෑ. දැන් ඊළඟ කාරණය තමයි පින්වත්නි මේ මුල සහ අග මේ කෙලවරවල්. එතකොට කෙලවර කියන අදහස. ඒ කෙලවර දුරු වීම. කෙලවරේ ස්වභාවය බුදුහාමුදුරුවෝ පෙන්වනවා. අන්න ඒක පෙන්වනවා. එතකොට ලෝකාන්ත අන්ත අනන්ත කියන කතා නෙමෙයි මෙතන ආවේ. එතකොට අපිට මේ අන්තයක් තියෙනවා අතන මෙතන අන්තයක් තියෙනවා කියලා එහෙම පෙන්වන්න බෑ. ඇයි? මේක
ඉත්තභාවඤ්ඤතා භාව කියන ධර්ම මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවයක් මිස අර අපිට අන්තවලට බහැලා විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊළඟට පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මේ කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාද කේවල දුක්ඛක්ඛන්ධයක් හැටියට පෙන්වලා තියෙනවා. ඒ දුක්ඛස්කන්ධය අපි නැවත නැවත අර උපේති කියනවා අපි ඒකට දෘෂ්ටියක් ඇති කර ගැනීම උපාදාන. එතකොට තණ්හාවයි දිට්ඨියයි. තණ්හාවයි දිට්ඨියයි හැමතිස්සෙම ඇති වෙනවා. තණ්හා දිට්ඨි. ඊළඟට මාන කියන්නේ නিত্য සුඛ අත්ත නিত্য සුඛ ආත්ම. මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මය වෙමි කියලා මෙනෙහි කරන ගතිය. ඒක තමයි මාන කියලා කිව්වේ. එතකොට උපේති, උපාදේති අන්න මාන. තණ්හා, දිට්ඨි, මාන කියන ධර්මයන් එක්කලා අපි මේ අර පටිච්ච සමුප්පන්න ධර්මයන්ගෙන් පහළ වෙච්ච මේ දුක්ඛ ස්කන්ධයට ආලය කරනවා. අපි දුක්ඛ ස්කන්ධයට ආලය කරනවා. අපි ඇලෙනවා. අපි ඒකේ ගැටෙනවා. අපි නැවත නැවත ඒකට මුලා වෙනවා. ඒ මුලා වීම නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ අර සිද්ධාන්තය ආපහු ඒක එකම විදියට කැරකෙනවා. ඒ කියන්නේ මේ සමුදය වෙන එක මේ ඇතිවීමෙන් මේ ඇතිවේ මේ උපදීමෙන් මේ කියන මේ අර අවිද්‍යා ආදී ධර්ම සමූහයාම ඇති වෙනවා. ඊළඟට පින්වත්නි බුදුහාමතුරෝ දැන් මේ එකින් එකට අර හේතුපච්චය ආකාරයෙන් අවිජ්ජා පච්චය සංඛාර පච්චය ඔය විදිහට පෙන්නනවා මේ පටිච්චසමුප්පන්න ධර්ම. එතකොට යම් කිසි කෙනෙක් තීරණය කළොත් මේ අවිද්‍යාවම විතරයි සංඛාරවලට හේතු මේක වැරදි. ඒ ඇයි? මේ ධර්ම එකක්වත් මේ ධර්ම 12ම ඉස්පහු නැතුව එකටම පහළ වෙන්නා වූ ධර්ම. යථා භවේ පාතු භවಂತಿ ධම්මා. ඒ වෙන වෙනම නෙවෙයි පහළ වෙන්නේ. එකටම පහළ වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් ප්‍රකාශ කළොත් අවිද්‍යාව විතරයි සංඛාර වලට හේතු වෙන්නේ කියලා ඒක වැරදි. සංඛාර වලට අනිකුත් සියලුම ධර්මත් ඇයි මේක වටවලල්ලක් නා? දැන් අපි හිතමු වලල්ලක් නම් වලල්ලේ හැමතැනක්ම ඒකාකාරයෙන් හැමතැනකටම බලපවත්වන රෝදනය වෙනවා. වෙනම තැනකට බලයක් එන්නේ නැහැ. ඒ වටවලල්ලේ හැම එකක්ම හැම තැනකටම එකම රෝදනයක් වෙන්නේ. එකම ආකාරයක බරක් උසුලන්නේ ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේක අර අපිට දැනගන්න මෙහෙම ප්‍රකාශ කළාට එකම වලල්ලක්. එකම වටවලල්ලක්. ඒ කියන්නේ එක ප්‍රත්‍යයකින් අනිත් ප්‍රත්‍ය වෙන් කරන්න බෑ. හැමතිස්සෙම මේ ප්‍රත්‍ය 12ම එකටම උපදිනෝ එකටම නිරෝධ වෙනවා. එතකොට අපි මේ ප්‍රත්‍ය දෙක ගත්තොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර, ඊළඟට සංකාර ප්‍රත්‍යයෙන් විඥාන, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප, නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන, සලආයතන පච්චයෙන් ස්පර්ශය, ස්පර්ශ පච්චයෙන් වේදනා, වේදනා පච්චයෙන් තණ්හා. ওই විදිහට දෙක යුගල ගත්තත් එකකට එකක් ප්‍රත්‍ය වී තියෙනවා. ඊළඟට පොදුවේ ඔක්කොම ගත්තාම ඒ හැම එකක්ම මුළු වටය පුරාම තියෙන අවිද්‍යාව. මුළු වටේම හැදලා තියෙන ධර්ම සංකාරයි. මුළු වටේම තියෙන ධර්ම විඥානය. එකම විඥානය. මුළු වටේම තියෙන ධර්ම සලආයතන. එහෙනම් ආයතන කියලා කිව්වේ මේ බාහිර චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. එතන අර මනේ හදන ආයතන. ආයත ශක්තිය. ආයත ශක්තිය කියලා කියන්නේ මොකක්ද? ආයත ශක්තිය කියලා කියන්නේ මේක කරකවා ගන්න පුළුවන් විදියට ඇති කර ගන්නා වූ බලය ආයත ශක්තිය.
ඇයි? විරත්ත චිත්තා ආයතිකේ වාස්මි. විරත්ත කියන්නේ මොකද්ද? විසන්ති කරනවා කියලා අපි වචනයක් පාවිච්චි කරන්නේ. ඔය දැන් ඔය විදුලි බිල විසන්ති කරනවා ලයිට් බිල් කැපුවා. විරත්ත කියලා කිව්වා පාළි. විසන්ති කරනවා. ආයත ශක්තිය දුරු කළා. විරත්ත චිත්තා ආයතිකේ වාස්මි. ඒ කියන බීජා අර ආයත ශක්තිය අයින් කරාට පස්සේ එතනින් පහළ වෙන බීජ කර්ම බීජ විරත්ත තේ කියන බීජ අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතා අයම්පද පහනක් නිවිලා වගේ ඒ ඇට පැලවෙන්නේ නැහැ. ඒ බීජ දැන් තියෙන ඔය බීජ වර්ග පැලවෙන්නේ නැති බීජ. හැබැයි ඇටේ ඒ විදිහටම තියෙන මුං ඇටේ. හැබැයි ඒකෙන් දන්න බෑ. ඒකේ අර පැලවෙන ගුණිතය අයින් කරලා තියෙනවා. දැන් කියන්නේ මම විරත්ත චිත්තා අන්න බුදුහාමුදුරන්ගේ ඇහැ තියෙනවා කන තියෙනවා නහය තියෙනවා. හැබැයි පැලවෙන බීජ උපදින්නේ නැහැ විරත්ත චිත්තා ආයතිකේ. වලක්කපු ආයත ශක්තිය තියෙන. එතකොට පේනවා දැන් මේ ආයත ශක්තිය පහළ වෙන්නේ මේ ඇහි නෙමෙයි. ඒක මනේ සිද්ධවන්නා වූ ධර්මයක්. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස අන්න කේවලස්ස දුක්ඛක්ඛන්දස්සේවත එහෙන් බැලුව හැටිය කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස ඒ කියන්නේ පිරිසිදු දුක්ඛඳ සැපෙන් අමිශ්‍ර වූ පිරිසිදු සම්පූර්ණ දුක්ඛ ස්කන්ධය එහෙන් බැලුව හැටි පහළ වෙනවා. තේරුණා? එහෙන් බැලුව හැටි එච්චරයි වෙන්නේ. මොකක් බුදුහාමුදුරුවෝ කියන වචන වලින් කියන්නේ. ඕකේ මොකක්වත් සැපයක් නෑ. බලලා මේක හොඳයි කියලා කිව්වත් මේක නරකයි කියලා කිව්වත් උපේක්ෂාව ගත්තත් ඒ තුනේම තියෙන්නේ සැපේ කිව්ව එක තුල සුඛ වේදනාව තුල රාග අනුශය රාගානුශය කියන එක පෙන්වුවා. ඒක පිටිපස්සේ ඉන්නේ ඒත් යකෙක්. රාගේ යකෙක්. රාගානුශය යකෙක් කියන පිටිපස්ස. අර සුඛ වේදනාවගේ. මට පුතෙක් ඉපදුනා මට හොඳ දෙයක් ලැබුණා කියන එක සැපය කියන එකද රාගානුශය. ඊළඟට නරකේ කිව්ව එක තුල පටිඝානුශය ඒත් යකෙක්. ඒක පිටිපස්සේ. අරක පෙන්නන්න නැතුව ඒ පොඩ්ඩක් මූණ කැරකැවුවොත් මේ පැත්තට යක් මූණ පේනවා. අර මන් දැක්කා තායිලන්තේ විහාරයක තියෙන ඒ මූණ පෙන්නලා. ඒ අර පිටිපස්සේ මූණක් පෙන්නලා. ඒක හරි වැදගත්. ඒ භාව පෙන්නුවා. භාව කියලා කියන්නේ අර අනුශය. ඇතුලේ තියෙන ඇත්ත తත්ත්වේ පිටින් පෙන්නන මූණ නෙමෙයි. ඇතුලේ තියෙන தත්ත්වේ පෙන්වුවා මේ පැත්ත හරවලා. යකෙක් පෙන්වුවා. එතකොට පටිඝානුසය ඊළඟට උපේක්ඛා කියන එකට බුදුහාමුදුරුවෝ පෙන්වුවා අවිජ්ජා අනුසය. ඒක වැඩි දැනෙන්නේ අර අනුසයට වඩා සියුම් විදියට තියෙන නිසා ඒක. එතකොට පේනවා ලෝභ, දේශ, මෝහ කියන ධර්ම තුනමනේ අනුශය හැටියට තියෙන දැන් එහෙනම් මේ සුඛ වේදනාවයි, දුක්ඛ වේදනාව, උපේක්ඛ වේදනාව. ඒ නිසායි කිව්වේ ඇහෙන් බලලා යම් කිසි කෙනෙක් අර චක්කුංජ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන ධර්මතාවය ඕකට කියන්නේ මොකද්ද? ඕකට දීපු වචනේ මොකද්ද? හරිම ලස්සනයි. දුක්ඛ සූත්‍රය. මොන සූත්‍රයද? මම නෙවෙයි බලන්නේ පිටකේ. චක්කුංජ පටිච්ච රූපේච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජරා ව්‍යාධි මරණ කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය. බල හරි ලස්සනයිනේ. ඕකට නමම දුන්නා. ওই දුක් සූත්‍රය තමයි එහෙන් බලලා අපි හදන්නේ. කනෙන් අහලා හදන්නේ දුක්. එහෙනම් මේ ආයතන හයෙන්ම දුක්ඛ සූත්‍රය පවත්තන එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. අන්න බුද්ධ ආගම. දුක්ඛ සූත්‍රය. හැබැයි ඕකේ ඒ අරමුණුත් එක්ක පිටින් පෙන්නන මූණ නෙවෙයි ඇතුලේ තමයි මේ දුක්ඛ සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ.
ඒ නිසා පිටින් පෙන්නන මූණට කිව්වා මේක බොහොම සැප එකක් නේ. සැපයි. හැබැයි පිටිපස්සෙන් දුක්ඛ සූත්‍රේ ඒ නිසා සැපේ කියන එක දුක මත, දුකේ කියන එක දුක මත, අදුක්ඛම සුඛ කියන එකත් දුක මත. දුක්ඛේන නීයති ලෝකෝ. එහෙනම් ලෝකය කියන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං. මේ ආයතන හයටමයි ලෝකය කියලා කියන්නේ. මේ ආයතන හයට වෙහෙස වීමමයි ලෝකය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ මම නෙවෙයි. එහෙනම් අපිට අපි කියන සැපේ මොකද්ද? සිහිනෙන් තැවරු සුවඳක් සේමා. අපි කියන සැප. ඒක අපි හදාගත්ත මනසේ මායාව. යථාර්ථයක් නෙවෙයි. මේ කතා කරන්නේ යථාර්ථය. මේ කතා කරන්නේ නිවන ලබා ගන්න විදිය. අපිට මේක හංගලි වෙලා බොරුවට ඇඳුම් ඇඳලි වෙලා මේ හැපි බර්ත්ඩේ ටු යූ කියලා මේක වහගන්න බෑ. අපි ඇත්තට මුණ දෙන්න ඕන. ඇත්ත යථාර්ථය. යථාර්ථයේ වහන්න අපේ ජීවිතේ පුස්සක් වෙනවා. ඒක මතක තියාගන්න. ඒ ඇඳීම එක කඳුළු කලයකින් ඉවර කරන්න තියෙන දේ කඳුළු සාගරයක් බවට පරිවර්තනය කරගන්න. ඒක මතක තියාගන්න. ජීවිතේ වහන්න ගියොත් ජීවිතේ වහන්න එපා. කඳුළු සාගරයක් කරගන්න එපා. කඳුළු කලයකින් නිමා කරන්න ඕන. මේ අපි වැරදි විදියෙන් ගත්තා වූ මේ දැකීම තුල හදන්නා වූ දුක්ඛ සූත්‍රය විරජං වීතමලං අනුත්තරං ධම්ම චක්කුං. අනුත්තර වූ ධර්ම චක්ෂුසයෙන් මේ දුක්ඛ සූත්‍රය නිරෝධ කරන්න පුළුවන්. මොකද්ද දුක්ඛ සූත්‍රය? මේ පටිච්ච සමුප්පන්න ධර්ම ඇහෙන් බැලීමේ ක්‍රියාව තුල සම්පූර්ණයෙන් වෙන් වශයෙන් නෙවෙයි 12 ආකාරයෙන්ම එකටම පහළ වෙනවා. ඇහෙන් බලනවා කියන එක තුල. ඇලීම් ගැටීම් තුල තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ 12ම සිද්ධ වෙනවා. කණෙන් ඇහුවත් 12ම සිද්ධ වෙනවා. එහෙනම් මේ ආයතන 6ෙන්ම 12ම සිද්ධ වෙනවා නම් දැන් එහෙනම් මේ ඉමස්පින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඇති කල මෙය ඇති වේ කියන එකනේ මේ සිද්ධ වෙන්නේ. ඇහැ තිබේ නම් බාහිර වර්ණ රූපයක් තිබේ නම් ආලෝකය තිබේ නම් අර අනුශේ ධර්මයේ තිබේ නම් මොනවද අනුශේ ධර්ම? ලෝභ දේශ මෝහ තිබේ නම් දුක්ඛ සූත්‍රය ක්‍රියාත්මක වේ. කොච්චර ලස්සනද මේ මොකද්ද? ඉමස්පින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. අපිට තියෙන්නේ අනුලෝම පටිච්ච සමුප්පාදය විතරයි. අපිට පටිලෝම පටිච්චසමුප්පාදයක් නැහැ. ඒ අනුලෝම පටිච්චසමුප්පාදයට කියනවා මොකද්ද? සංසරණය සංසාරය. සංසරණය සංසාරය. ඕකේ අපි ඔක්කොම මේ දියසුලියට අහුවෙලා ගහගෙන යනවා. අපි කැරකී තියෙන මේ දියසුලිය. මහා ආවාටයක් හරි ගස. තමාතුල. මේ සංසාර ආවාටය සංසාර දියසුලිය අපි ක්‍රියාත්මක වෙනවා. අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. එතකොට පින්වත්නි බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ කියන අන්තවලට යන ගැටලුවට බුදුහාමුදුරුවෝ මතු පිටින් යම් කිසි චක්‍ර සංකල්පයක් ඇති කරලා ඒ චක්‍ර සංකල්පයත් අන්තිමට මොකද වෙන්නේ? නිරෝධය කරනවා. එහෙනම් චක්‍ර කියන්නේත් අපි ඇති කරගත්තා වූ ප්‍රඥප්තියක් සංකල්පයක් පමණයි. හැබැයි අර මිනිස්සුන්ගේ අර කණක් ඇහෙන්නේ නැති වචන ටික නවත්තන්න තමයි මේ සංකල්පනාව නැන්නේ. කෙලවරවල් කතා. එක කෙලවරකින් කියන කතා. කෙලවර දෙකකින් වෙන කතා. කෙලවර හතරක් ගැන කතා. ඉවරයක් නැහැ. එතකොට දැම්ම කෙලවරවල් නැහැ. ඔක්කොම නිසද්දයි. ඊට පස්සේ මොකද්ද වහන්සේගේ චක්‍රය? අන්න පෙන්නන චක්‍රය. චක්‍රය පෙන්නුවාම විරජං වීතමලං අනුත්තරං ධම්ම චක්කුං. අනුත්තර වූ ධර්ම චක්කු. මේ
උනාට පස්සේ ඒ චක්‍රයත් නිරෝධ වෙනවා. ඒ චක්‍රයත් නිරෝධ වුණා. මොකද්ද? ඒ චක්‍රයේ තියෙන්නේ මොකද්ද? ධර්ම දෙකයි. ධර්ම දෙකෙත් අපිට පේන්නේ අනුලෝම පටිලෝම වශයෙන් ධර්ම දෙකක් පේනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එකක් හැටියට පෙන්නනවා. මොකද්ද අර අනුලෝම පටිලෝම වශයෙන් පෙන්වුවේ? ඉත්තභාව අඤ්ඤතාභාව. ඊට පස්සේ එකක් හැටියට පෙන්නුවා කොහමද? මේ ඉත්තභාවයක් තියෙනවා නම් ඒක තියෙන්නේ අඤ්ඤතාභාවයක් උඩමයි. අන්න එකක් කළායි. කොච්චර බලන්න සිවුන්ද කියලා ධර්මයේ. කොච්චර සිවුන්ද බලන්න. අපි යන් සංකල්පනාවක් ඇති කරගන්නවා නම් මම ඉන්නවා කියලා. අන්න ඒක එක කෙලවරක්. ඊළඟට මම නෑ කියලා මම මැරුණා කියලා. අන්න අනිත් කෙලවර. අපි එහෙමනේ කෙලවරවල දෙක පනවගෙන තියෙන්නේ. නමුත් බුදුහාඳුරෝ දැන් එහෙම පෙන්නනවා මේ ඉන්නවා කියන එක තියෙන්නේ අඤ්ඤතාභාවය. එහෙනම් මෙතන කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. එහෙනම් මේක එකම වටවලල්ලක්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ යථාභූත ඥාන දස්සන කියන වචනේ පාවිච්චි කරේ. ඔය ෂණවාදයක් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. ඒක ෂණවාදයේ පස්සේ අභිධර්මයේන විස්තරයක් ඒක. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ යථාභූත කියන වචනේ. භූත කියන වචනයයි. ෂණ කියන වචනේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒක අභිධර්මයේන එක. ඒක වෙනම ඉගෙන ගන්න ඕන එක. ඒ ෂණවාදයට එනකොට උත්පාදෂණය, තිතිෂණය, භංගෂණය කියලා ෂණ තුනයි. අපේ බුදුහාමුදුරුවෝ ෂණ දෙකක් පෙන්නලා ඒ ෂණ දෙකත් එකක් බවට පත් වෙලා ඒකක්ෂණය තුලම මේ අවස්ථා දෙකම පෙන්වුවා. පැවැත්ම සහ නැතිවීම. පැවැත්ම සහ නිරෝධය කියන දෙකම ඒකක්ෂණයක් තුල පෙන්වුවා. අන්න ඒක තමයි අනුලෝම පටිලෝම දෙකම එකට මෙනෙහි කරා. අන්න ඒක එකට මෙනෙහි කරනකොට මොකද වුනේ? බුදුහාමුදුරුවෝ කියනවා යදා භවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයං තිට්ඨති මාරසේනා සූරියෝ ඕබා සයන්තලික්කේ. මේ විතර්කයන් නැමැති මාරයා සම්පූර්ණ මේ වැරදි විතර්කයන් සම්පූර්ණම අයින් කළා. මාරසේනාව අයින් කළා. අහස ආලෝකමත් කර සූර්යා වගේ මේ බුද්ධ උත්තමයන් වහන්සේ බ්‍රාහ්මණයා මේ සංසාර ගමනේ ඉවර කළා. සද්වර්ණයෙන් බුද්ධ රශ්මිය ප්‍රකාශ කළා. ලෝකේ බුදු කෙනෙක් පහළ වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූපේ නැහැ. රූපය වනායි පටිච්ච සමුප්පන්න ධර්මයෝය. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න ධර්මයෙන් නිරෝධ කළ උත්තමයා. උන්වහන්සේ රූපේ නැහැ. අරූපේ කියලා ගන්න අරූපාවචර සංකල්පනාව තුලක් තියෙන රූපයමයි. එතනත් බුදුහාමුදුරුවෝ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ රූප අරූප ඒ තැන් වලින් අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අර මාරසේනාව විදූපණය කළ සූර්යා වගේ ආලෝකමත් කළ මේ අන්තරීක්ෂයේ මුදුනට ආපු පරිපාකයටපත් වූ අසම සම උත්තමයන් වහන්සේ ගෞතම බුදුහාඳුරුවෝ. උන්වහන්සේගේ වචනය නම හරි අහන්න අපිට මේ ශාලාවක ඉඳගෙන ලැබිච්ච එක මට හිතන්නේ නම් ආශ්චර්යමත් කාරණයක් කියලා. බණ ඇසීම කෙසේ වෙතත් උන්වහන්සේ ගැන හිතාගෙන යනකොට ඒක මට මහා විස්මිතයි. මම තාමත් දැන් අවුරුදු 30කට කිට්ටු වෙන්නේ මේකින්න මට තාමත් විස්මිතයි බුදුහාමුදුරුවෝ. හිතා ගන්නටත් බෑ මෙවැනි උත්තමෙක් මේ පොළොව ස්පර්ශය කළමින් මේ පොළොවේ උත්පත්ති ලැබුවා. මනුස්ස ලෝකේ. අපි මනුස්සකයක් ලබාගෙන මොනවද කරන්නේ? කේලම් කියනවා, බොරු කියනවා, හොරකම් කරනවා, ඉරිසියාකම් කරනවා, මසුරුකම් කරනවා, අනුන්ට නිඳා පරිභව කරනවා, ප්‍රාණඝාත කරනවා. මොනවද අපි කරන්නේ? බුදු කෙනෙක් මුළු ජීවිතේම කැප කළා මේ ධර්මයේ සොයාගන්න.
උන්වහන්සේගේ ජීවිතය ඒ කැපකල ජීවිතය අර සූත්‍රවල සඳහන් වෙනවා කොච්චර කැපවීමක් කළාද කියනවා නම් තමන්ගේ ජීවිතේ නහර ටිකක් හම්පතුරත් ඇට කටු ටිකක් විතරයි උන්වහන්සේගේ අවසානයේ තුරු. අනිත් සේරම වේලිලා ගියා. ඒ කවුද? ලෝකානුකම්පාය. අපි වෙනුවෙන් අනුකම්පාවේ. අපෙන් මොනෝ හරි ඉඩමක් ලියව ගන්නද? නෑ. මේ සත්තට වන බව දුකට වේදාන. මේ දුක් විඳින මිනිස්සු බේර ගන්නට. ඉතින් බුදුහාමුදුරෝ දැන් නෑ කියලා අපි එක පැත්තට ගියාට වැඩක් නෑ. මේ එක ওই බොරු සමහර බොරු බණ අහහ ජනප්‍රිය කාලීන බණ අහ එක පැත්තට ගියාට වැඩක් නෑ. අපි මහන්සි වෙලා මේ ගම්බීර වූ ධර්මය තේරුම් අරගෙන ඉතා ඉක්මනින් දුකින් නිදහස් වෙන්න ඕන. ඒ නිසා හැම කෙනෙක්ම භාවනා කරන්න. කාලය ගත කරන්න එපා නිකන්. කට හොල්ලන්න එපා කිසි වැඩක් නැති දේවල් කතා කරන්න. භාවනා කරන්න. හොඳ වැඩ කරන්න. යහපත් දේ කරන්න. මහන්සි වෙන්න. මහන්සි වුණොත් මේ අයට පුළුවන් කරන්න. ආතාපිනෝ වීරිය තියෙන්න ඕන. ධායනෝ ඒ ඥාන උපදවන්න වීරිය තියෙන්න ඕන. වීරිය ඇති කරගන්න. ඒ වීරිය ඇති කරගෙන අපේ ජීවිතේ ඉස්සරහට ගමන් කළොත් පින්වත්නි මේ හේතුඵල ධර්මය මේ ශාන්ත ප්‍රණීත ධර්මය ඉතා ගම්බීර වූ ධර්මය අපිට අවබෝධ කරගන්නට අපිට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒකට සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ටික වෙලාවක් භාවනා කරන්න. අතීත රූපයෝ මම නොවේමි වර්තමාන රූපයෝ මම නොවේමි අනාගත රූපයෝ මම නොවේමි අතීත වේදනාවෝ මම නොවේමි වර්තමාන වේදනාවෝ මම නොවේමි අනාගත වේදනාවෝ මම නොවේමි අතීත සංඥාවෝ මම නොවේමි වර්තමාන සංඥාවෝ මම නොවේමි අනාගත සංඥාවෝ මම නොවේමි අතීත සංකාරයෝ මම නොවේමි වර්තමාන සංකාරයෝ මම නොවේමි අනාගත සංකාරයෝ මම නොවේමි අතීත විඥානයෝ මම නොවේමි වර්තමාන විඥානයෝ මම නොවේමි අනාගත විඥානයෝ මම නොවේමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං
අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනාත්තා විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා විඤ්ඤාණං භික්ඛවේ අනාත්තා අතීත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අතීත වේදනාවෝ මම නොවෙමි වේදනා භික්ඛවේ අනිච්චා වර්තමාන වේදනාවෝ මම නොවෙමි වේදනා භික්ඛවේ තමන්ට කැමති විදියට ඒක මෙනෙහි කරන්න මානසිකාරයක් හැටියට තමයි ඉස්සෙල්ලා එන්නේ මානසිකාරයක් හැටියට මේ මෙනෙහි කිරීම අපේ මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාර මේ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාර මේ මෙනෙහි ඒ නිසා කෙනෙකුට මේ රූපය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ මේ වේදනාව මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කිරීම ඒක මුල් භාවනාවක් හැටියට ඒක මෙනෙහි කිරීමක් ඉස්සෙල්ලා කරනවා. මේ මෙනෙහි කරනකොට තමයි පින්වත්නි හිතේ සමතයක් ඇති වෙන්නේ. ඒක දිගට දියුණු වුණාට පස්සේ Tamanට ඒ මෙනෙහි කිරීමෙන් පස්සේ අර විතර්කයන් හැටියට ගොඩ නැගෙන
පංච උපාදානස්කන්ධයක්ම එතන චිත්තසංතානයට එන්නේ. ඒ විතර්කයන් හැටියට පහළ වුණු පංච උපාදානස්කන්ධේ අනිච්ච වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විදූපණය කරන්න ඕන. දුරු කරන්න ඕන. අන්නේ දුරු කිරීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ භාවනා කරලම ඕන ඒක පුරුදු වෙන්නේ. සා භාවනා කරන්න. මෛත්‍රී භාවනා කරන්න, ওই පංච උපාදානස් භාවනා කරන්න, බුද්ධානුස්සති භාවනා කරන්න, අසුභානුස්සති භාවනාව කරන්න, පිළිකුල් භාවනාව කරන්න. දෙයසින් කබ කඳුළු ගලයි දෙකනින් කලාඳුරු වැගිරේ නැහැයෙම් සෙම් සොටු වැගිරේ කටින් කෙල කුණු කෙල වැගිරේ දිර නොදිර වූ ආහාර වමනයට එයි දිර වූ ආහාර අසුචි ලෙස පිටවේ මුත්‍ර මාර්ගයෙන් මුත්‍ර පිටවේ කේසාන්තයේ පටන් පාදාන්තය දක්වා සෑම රෝම කූපයකින්ම දහඩිය වැගිරේ මේ සියල්ල දුගඳයි අමනාපයි අප්‍රියයි අසුභයි. ඒ විදිහට ඒකත් මානසිකාරයක්මයි. ඒ මානසිකාරය ඒක මෙනෙහි කරන්න පුළුවන්. ඒ මෙනෙහි කරනකොටත් අර විතර්ක වශයෙන් පංච උපාදානස්කන්ධයක්මයි ආපහු එන්නේ. ඒක සවිතක්ක සවිචාර බවට පත්වන්නේ අර විතර්කයක් වශයෙන් ආපු පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් මේ රූපේ හට ගැනීමයි මේ රූපේ බිඳී යෑමයි කියලා මෙනෙහි කරන්න ඕන. මේ වේදනාවේ හට ගැනීමයි මේ වේදනාවේ බිඳී යෑමයි. මේ සංඥාවේ හට ගැනීමයි මේ සංඥාවේ බිඳී යෑමයි කියලා මෙනෙහි කරත් එහාට අර එතනත් ඒ පංච උපාදානස්කන්ධය විදූපණය කරන්න ඕන. පළවා හරින්න ඕන. ඒ සෑම භාවනා ක්‍රමයකින්. ඉතින් කොහොම නමුත් කුමක් හෝ භාවනා ක්‍රමයක් හැම කෙනෙක්ම කළ යුතුමයි. නැත්තම් මේ කියන බණ අහන්න බෑ. ඇහෙන් තේරෙන්නේ නැහැ. දැන් ওই දේශනා මාලාව ගන්නකොට කොච්චර අපි ගැඹුරට එනවද කියලා පේනවා. ඒක තේරුම් ගන්න ඕන නම් ධ්‍යාන වඩන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එතකොට තමයි ධර්මයේ තේරෙන්නේ. එහෙම නැතුව මේ විශ්වවිද්‍යාල විදියට මොනවා හරි කුත් කටපාඩම් කරේ. ඒව නිකන් බොරු වචන විතරයි. අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්න අපි මේ කරන දේ අපිට දැනෙන්න ඕන. අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන මානසික මට්ටම ගොඩ නැගෙන්න ඕන. අපිට දැනෙන්න ඕන අනේ මේක අපේ බුදුහාමුදුරුවෝ අපිට ඉන්නෝ. අපිට බය නැහැ. අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපේ බුදුහාමුදුරුවෝ අපිට ධර්මයේ ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන ගතිය හැමතිස්සෙම අර පුළුවන් කියන ගතිය මනසට දාන්න ඕනේ. ඉතින් අද කාල කොච්චර මේ ධර්මයෙන් ඈත් වෙලාද කියනනම් ගිහි පැවිදි නිකම් මේක සෝබනයක් හැටියට කෙනෙක් කරගෙන යනවා. තව කෙනෙක් භික්ෂුන් වහන්සේලා පවා ගිහියන්ගේ කටහා දිහා බලාගෙන තත්ත්වයට අදටපත් වෙලායි. ගිහියෝ බණ කියනවා භික්ෂුන් වහන්සේලා කටහා දිහා බලාගෙන. පාලි දන්නෙත් නැහැ, ධර්මයේ දන්නෙත් නැහැ, භාවනාව දන්නෙත් නැහැ. ඉතින් සිවුර දාගෙන ඉන්නවා. ඉතින් ගිහියෝ කතා පැවැත්වුවාම කියනවා අනේ මේ જાතිය විතරක් නෙවෙයි ඊළඟ જાතියෙත් මගේම කෙනෙක් වෙන්න ඕනේ කියලා අර ගිහියා ගැන අර සංඝයාන්සේ ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් තුට්ටු දෙකට පත් වෙලා තියෙනවා
භික්ෂුන් ඒවට කලකිරෙන්න එපා. පුජ්‍යලෝ ගැන කලකිරලා අපිට වැඩක් නැහැ. අපි කලකිරෙන්න ඕන මේ රූපය ගැන, මේ වේදනාව ගැන, මේ සංඥාව ගැන, මේ සංකාර ගැන, මේ පටිච්ච සමුප්පන්න ධර්ම ගැනයි අපි කලකිරෙන්න ඕන. අර මම කිව්වා දේශකෙක් හැටියට. ඕවට රැවටෙන්න එපා කියන එක තමයි මේ කියන්නේ. කාටවත් නිନ୍ଦා අපහාස කරනෝනේ මම දේශකෙක් හැටියට ඒක කියලා දෙන්න ඕන. මම ඔක්කොම හැරගෙන බලාගෙන ඉන්නේ. වෙන්නේ මොකද්ද කියලා. කාගෙත් කෙරුම් බලාගෙන ඉන්නේ. ඒ නිසා අසරණ මිනිස්සු ටිකක් හරි බේර ගන්නට උත්සාහයක් ගන්නවා. ඒ නිසා මිනිස්සු අහිංසකයි. ස්ත්‍රීන් බොහෝම ඉක්මනට මුලා වෙන සුළුයි. ස්ත්‍රීන් සංසාරේ දික් කර ගන්න පිරිසක්. වෙන් කළා කියන නෙමෙයි ඒක මම කියනවා. ඕන එකේ එපා එකේ එල්ලෙන පිරිසක්. ඒගොල්ලන්ට මේක දිගයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඒ ස්ත්‍රී ගතිය අයින් කරලා කෙලින් ගතියකටපත් වෙන්න. පත් වෙලා ඉති භාවෝකින් කෛරා. එතකොට ස්ත්‍රී භාවය අහක දාන්න පුළුවන්. මේ අයම ස්ත්‍රී භාවය අහක දාන. ස්ත්‍රී භාවය අහක දානවා කියලා කියන්නේ අර රැවටෙන ගතිය, අර ඕන එකයි එපා එකයි වැඩිපුර තාත්තට වැඩි අල්ල ගන්න ගතිය අයින් කරලා ස්ත්‍රී භාවය අයින් කරා. බුදුහාමුදුරුවෝ. එතකොට ඉති භාවකින් කෛරා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නිවන් දකින්න. මගේ අත්දැකීම් අනුව මේ කියන්නේ. ඔය හුඟා කටහදියා බලාගෙන ගිහිල්ලා අපේ බවලත් පිරිස. ඒ නිසා අතහැරීම පුරුදු වෙන්න. දරුවන්ගේ මුණුපිරෝ අල්ලන්න යන්න එපා. දරුවන්ගෙන්වත් නවත්තන්න. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. මේක ප්‍රායෝගික නෑ. මේ මම කියන ඒවා ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළ තියෙන්න ඕන. නැත්තම් හුදු කතාවක් නෙවෙයි. ඒක මතක තියාගන්න. මේ කතා පවත්තන හාමුදුර කෙනෙක් නෙවෙයි. මට වැඩක් නෑ කතා පවත්තන්න. මම දන්න ධර්මස්කන්ධය මේගොල්ලන්ට කියලා ඉවර කරන්න බෑ මගේ ජීවිත කාලේ. මේක මහා ධර්ම සාගරයක්. ඒකට කියනවා ධර්ම ධාතුව කියලා. මේ අයත් ඒ ධර්මයේ සැනසීම ලබන්න. දැන් ලෞකික වශයෙන් ලබන අවුරුදු 100ක් ලෞකික වශයෙන් ලබන සැපට වඩා එක ක්ෂණයක් ධ්‍යාන සපය වැඩි. ධ්‍යාන සැපය. හිත සමාධියෙන් ලබන සැපය වැඩි. අවුරුදු 100ක් ලෞකික ලබන සැපයට වඩා. බ්‍රහ්ම සුවයට වඩා ධ්‍යාන සුවේ සැපයි. ඒක දන්නේ නැහැ. දන්නේ නැත්නම් කරන්නේ නැහැ. කරලා බෑ දැනගන්න. ඉතින් කරා. භාවනා කරන්න. නිකන් ඉන්න එපා. එක මොහොතක්වත් නිකන් ඉන්න එපා. ගෙවල් දොරවල් පිරිසුදු කරන මේ වැඩ කරන් ඉක්තා ඉක්මනට කලින් නැගිටලා අනිත් දරුවන්ගේ වෙන පින වැඩ කරන ඊට පස්සේ භාවනා කරා. හොඳ පොත් කියවන්න. හොඳ හාමුදුරන්ගේ බණ කියවන්න. මේක බොල් කරගන්න එපා. අපරාධයක්. ප්‍රඥා පාරමිතාවක් මේක ඇති කරගන්න ඕන. මේක බොල් කරගන්න එපා. මට එක සතුටක් තියෙනවා. තේරුම් ගත්තත් තේරුම් නොගත්තත් මිනිස්සු බොල් කරන්න මම පුංචි කාලේ ඉඳලම වැඩ කළේ නැහැ. ඒ පොරොන්දුව මට මරණ ඇඳේදී දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. මිනිස්සු රැවටුවේ නැහැ. මිනිස්සු ඉගෙන ගත්තද නැද්ද කියන එක මම දන්නේ නැහැ. පොල් කරන්න උත්සාහ කළේ. අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ නාමයෙන් ඒ ගම්බීර ධර්මය දනගගා මම කිව්වා ප්‍රකාශ කළා. ඉතින් මෙයා උත්සාහ කරන්න. වීරිය ගන්න. තමන්ගේ ජීවිතේ ගලව ගන්න. ඒක භාවනා කරන්න. ඉතින් මේ ශක්තිය ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කමට සම්බන්ධ වුණු මේ සෑම දෙනාටමත් විශේෂයෙන් මේ ධර්මදේශනා මාලාවට අපිට ආරාධනා කර සෙනවිරත්න දොස්තර මහත්මත් එම මැතිණියත් සෑම පින්කමකටම මූලික අනුග්‍රහය ඒ දෙපිරිස ඒ සෙනවිරත්න දොස්තර මහත්මයා ඇතුළු නෝනා මහත්මිය විසින්
සම්පාදනය කරනවා. ඊට අමතරව නොයෙකුත් පරිස්කාර පූජා කරලා එක එක ඇත්තන්ට පින් දීමට අනුග්‍රහය දක්වනවා. එවැනි කෙනෙක් අද විදර්ශනී දිසානායක මිනිපිරියගේ දෙවෙනි උපන්දින සැමරීම වෙනුවෙන් පේරාදෙණිය පරණ ගලහපාරේ අංක D40 දරණ ස්ථානයේ පදිංචි ශාන්ති දිසානායක මහත්මිය විසින් මෙදින ස්වාමින් වහන්සේට විශේෂ පරිස්කාරයක් පූජා කරනවා. ඒ ඇත්තන්ටත් ඒ වාගේම මේ තරුණ බෞද්ධ සංගම් ශාලාව කටයුතු අනුග්‍රහය දෙන අපේ තිසේර මහත්මයා ඇතුළු පිරිසටත් ඒ වගේම සෙනවිරත්න දොස්තර මහත්මයා මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම විශේෂ පරිස්කාර පූජා කරන සාන්තිසානායක මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්ලාටත් විශේෂයෙන්ම මගේ මේ ධර්මදේශනා භාවනා වැඩසටහන් මෙහෙයවමින් ලොකු සේවයක් අපිට අනුග්‍රහයක් දක්වන ලොකු ශක්තියක් ලබා දෙන රුවන් සම්පත් තරුණ මහත්මයා ඇතුළු තරුණ පිරිසටත් මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න පැමිණි මේ සෑම සියලු දෙනාටමත් අපි හැදුවැඩු දෙමව්පියන්ටත් සියලු ලෝක සත්‍යයටත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තියම ඒකාන්ත කොටම අවබෝධ වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගි නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ උපවදේයං සුඛිනෝ ආඛේමිනෝ හොන්තු සබ්බේ භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතත්ති තසාවා අනවශේෂා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානු දිත්තාවා ඒව අත්තිත්තා ඒච දුරේ වසන්ති අවේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛී නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනංකං ව්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස තුක්ඛමි මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක් ඒවම්පි සම්බ භූතේසු මාන සම්භාවයේ අපරිමා මිත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමා උත්තං අදෝච තිරියංච අසම්බාධං අවේරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත් බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා සම්පන්නෝ කාමේසු විනේයගේතං නහි ජාතු ගබ්බසෙයං පුනරේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං
හොත්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හා දහම් පඬුරු පිදීමාදීන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු.